මම දන්නවා ඔබ සියලු දෙනා බලාගෙන ඉන්න පූජාව ගැන පාඩම් මාලාව අපි කරගෙන යන එක නේද? Praise God. නමුත් අද දවසේ මම හිතුවා තවත් විශේෂ වැදගත් වචනයක් කතා කරලා එතෙන් එන්නම් කියලා. අපි සියලු දෙනා පෙරලා ගමු 1 පේතුරුස් 1:6-7. මම කැමති සභාවේ විවිධ තැන් වලින් හැම කෙනෙක්ම වාගේ කියවනවා right? Okay? හැමෝගෙම අතේ බයිබලයේ තියෙන හැමෝම උනන්දුවෙන් කියවන්න ඕනේ. එක්කෙනෙක් කියවනවා අනිත් එක්කෙනා කියවන්න උනන්දු වෙන්න right? එකෙන් පෙන්නන්නේ අපි හැමෝම participate වෙනවා right? අපි හැමෝම දෙවියන් වහන්සේගේ ලියවිල්ලට ගරු කරනවා සහ ඒ ලියවිල්ල අපි අධ්‍යයනය කරන නිසා කවුරුද කෙනෙක් කියවන සභාව 1 පේතුරුස් 1:6-7 දක්වා. තවත් කෙනෙක් යාකෝබ් 1:2-4 කියව 2 ඉඳලා 4 දක්වා කියවත් කමක් නැහැ. ඕනෑම තිබෙන විට ඔබලාට ස්වර්ගසලක් අනේකාකාර පරීක්ෂාවලින් ශෝකයට පත්වන නමුත් ඒ ගැලවීම ගැන ඔබලා ඉතා කීර්තිවන්ත වෙයි. එසේ ශෝකයට පත්වන්නේ නාස්ති වී යන්නා වූ එසේද වත් ගින්නෙන් සෝදිසි කරන්නා වූ රණට වඩා අකේ තිබෙන ඔබලාගේ ඇදහිල්ල පරීක්ෂා කිරීමෙන් යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ පිළිදරව් වීමේදී ප්‍රශංසාවක් මහිමයක් ගෞරවයක් දැනගෙන Amen. Hallelujah. මෙන්න කියනවා පේතුරුස් තුමා මොකද? නුඹලාගේ ඇදහිල්ල ගින්නෙන් පරීක්ෂා කරනු ලබනවා නේද? Your faith will be tested by fire නේද? ඔබගේ ඇදහිල්ල ගින්නෙන් පරීක්ෂා කරනු ලබනවා. තවත් කවුරුද කෙනෙක් කියන්න බලන්න යාකෝබ් 1:2 ඉඳලා 4 දක්වා. මාගේ සහෝදරයනි නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කිරීමෙන් ශාන්ති ගුණය උපදින බව දැන. ඇති. මොකද කියන්නේ නුඹලාගේ ඇදහිල්ල සෝදිසි කරනවා කියලා නේද? ඔබේ ඇදහිල්ල කොයි වගේද කියලා සෝදිසි කරනු ලබනවා. right? ඕනම ප්‍රොඩක්ට් එකක් ඒක හරි එකක්ද කියලා බලන්න ඒකේ ප්‍රොඩක්ෂන් එක කරපු මිනිස්සයා ටෙස්ට් කරලා බලන්න ඕනේ. නේද? ඕනම නිෂ්පාදනයක් අපි කරාට පස්සේ ඒක හරිද කියලා ටෙස්ට් කරලා බලන එක අපි කරන තත්ත්ව පරීක්ෂණ වාර්තාවක් සපයනවා කියලා නේ. ඒ වගේ තමයි දෙවියන් වහන්සේ අපිව උන්වහන්සේ වෙතට ගෙනාවට පස්සේ උන්වහන්සේ අපිව තෝරාගත්තට පස්සේ අපි උන්වහන්සේ කරේ අපේ ඇදහිල්ල තැබ්බට පස්සේ උන්වහන්සේ අපේ ඇදහිල්ල සෝදිසි කරලා බලනවා. අපි කොහමද අපි උන්වහන්සේ කරේ විශ්වාසය තබනවද? උන්වහන්සේ කරේ අපේ ඇදහිල්ල කොහමද? ඇදහිල්ල කියන්නේ හොඳට මතක තියාගන්න the object of our faith. ඒ කියන්නේ අපේ ඇදහිල්ල තබන්නේ කුමක් මතද? නැත්නම් කා මතද? ඒ තැනත්ත තමයි අපේ ඇදහිල්ල සෝදිසි කරලා බලන්නේ. හලෙලූයා. අපි දෙවියන් වහන්සේ කරේ අපේ ඇදහිල්ල තබනවා. මේක තමයි ඇදහිල්ල කියලා කියන්නේ. නේද? හුඟක් අය හිතාගෙන ඉන්නවා ඇදහිල්ල කියලා කියන්නේ මොකද්ද? නේද? හවසට බස් එකේ යන්න සල්ලි නැත්නම් ඒකට ඇදහිල්ල හොයනවා. නේද? එහෙම නැත්නම් පල්ලියට එන්න සල්ලි නැත්නම් ඒකට ඇදහිල්ල හොයනවා. right? හිතා ඉන්නේ ඇදහිල්ල කියන්නේ ඒකට. සමහර අය වාහන ගන්න ඇදහිල්ල හොයනවා නේද? right? ඒක නෙමෙයි ඇදහිල්ල කියන්නේ. ඒක වෙන ආකාර ඇදහිල්ල. තමන්ගේ අවස්ථාව කෙරෙහි දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම ඒක. නමුත් ඇදහිල්ල කියලා කියන්නේ දෙවියන් වහන්සේ කෙරෙහි තැබීම. ආමෙන්. ඇදහිල්ල කියන්නේ මොකද්ද? දෙවියන් වහන්සේ කෙරෙහි මගේ සියලුම බලාපොරොත්තු, මගේ සියලු ආශාවන්, මගේ සියලු සිහින, මගේ සියලු ඇදහිල්ල මේ සියල්ල උන්වහන්සේ කෙරෙහි තැබීම තමයි අපි ඇදහිල්ල කියලා කියන්නේ. හාලෙලූයා. ඒ නිසා ඇදහිල්ල කියන එක ඉතා වැදගත්. ඇදහිල්ල අපි තබන්නේ දෙවියන් වහන්සේ මතයි. ආමෙන්. ඇදහිල්ල කොහොමද අපි තබන්නේ? දෙවියන් වහන්සේ මතයි. ඒතකොට දෙවියන් වහන්සේ අපේ ඇදහිල්ල ටෙස්ට් කරලා බලනවා. මොනවා කරලා බලන්නේ? ටෙස්ට් කරලා බලනවා. උඹල්කාරයෙක් වුණත් නේද මැටි භාජනයක් හදලා ඒකට තට්ටුවක් දාලා බලනවා ඒක බෝල් තැන් තියනවද කියලා නේද? බෝල් තැන් තියනවද ඇද තැන් තියනවද කියලා ටෙස්ට් කරලා බලනවා. හවුද නැද්ද? බාස්තුන් නැහැ කෙනෙක් වුණත් ගයක් හැදුවොත් මේකේ තමන් හදපු බැම්ම හරිද කියලා ටෙස්ට් කරලා බලනවා. නේද? බාස් කෙනෙක් තමන් හදපු බැම්මට තට්ටුවක් දාන්න නැත්නම් ඒ කියන්නේ මනුස්සයා දන්නවා බැම්ම හයිය නැහැ කියලා. නේද? ඒ වගේ තමයි වාහනයක් නිෂ්පාදනය කරපුවා මේ වාහනේ තත්ත්වය කොහොමද කියලා අපි පරීක්ෂා කරලා බලනවා. මේ වගේ තමයි දෙවියන් වහන්සේ අපේ ඇදහිල්ල ටෙස්ට් කරලා බලනවා. නැත්නම් චෙක් කරලා බලනවා. පේතුරුස් තුමා කියනවා ගින්නෙන් චෙක් කරලා බලනවා කියලා. ඒක ටිකක් ඒ අපේ ඇදහිල්ල ටෙස්ට් කරනකොට ඒක පහසු කාර්යයක් නෙවෙයි. පැහැදිලිද? ඕනම භාණ්ඩයක් ටෙස්ට් කිරීමේදී ඒක හැලහැප්පීම් වලට, අතහැරීම් වලට, බිම් වැටීම් වලට භාජනය කරනවද නැද්ද? භාජනය කරලා බලනවා. එතකොට මේ භාණ්ඩයට යම් වේදනාවක් අභියෝගයක් දැනෙනවද නැද්ද? දැනෙනවා. එතකොට මේ ටෙස්ට් එකේදී ක්‍රැක් වෙලා කැඩිලා ගියොත් එහෙම ඒ භාණ්ඩය බාලයි. ඒ භාණ්ඩෙන් වැඩක් නැහැ. දැන් අපේ ඔළුව පරීක්ෂා කරන්න දානනේ ටෙස්ට් කරනවා. ඔළුව පරීක්ෂා කරන මොකක්ද දාන්නේ? සාස්පාන ඔළුවේ නමාගෙන යනවාද අපි බයික් එක යනකොට නෑ.
හෙල්මට් අපි ඉවත් කරන්නේ right හෙල්මට් එකක් නේ හෙල්මට් එකක් ඔළුවේ නමාගෙන යනවා අපි දාගෙන right එතකොට මේ හෙල්මට් එක යම් කිසි වැටීමකදී හැප්පීමකදී අපි ඔලු ගෙඩිය ආරක්ෂා කරයි කියලා බලන්න මොකක්ද දෙන ටෙස්ට් එක ඒක අතෑරලා බිමට බලන එක පොලිස් ඒක ප්‍රෙස් කරලා බලනවා නේද ඒ හැම එකක් තුලින්ම නිෂ්පාදකයා බලනවා මේ හෙල්මට් එක කාගේ හරි ඔලු ගෙඩිය ආරක්ෂා කරයිද නැත්නම් බිත්තරයක් වගේ පොඩි කරලා දායිද කියලා right බිත්තරයක් වගේ පොඩි වෙන තත්ත්වයක් තියෙනවා නම් ඒ හෙල්මට් එක අයින් කරලා අලුත් එකක් නිෂ්පාදනය කරනවා ඒ වගේ ඔබේ මගේ ජීවිතේ ක්‍රිස්තියානි ජීවිතයට ඇතුල් වෙච්ච දවස් ඉඳලා ඔබගේ ඇදහිල්ල පරීක්ෂා කරනු ලබන කිසි කෙනෙක් ඔබට පොරොන්දු වුණා නම් ක්‍රිස්තියානි සභාවට එනකොට ඔබේ ජීවිතයේ සියල්ලම හරියලා ඔබට කිරියෙන් පැණියෙන් ඉතිරිලා නේද ඔබ සුඛිත මුදිත වෙලා නේද ඔබ මුදිතත් වෙලා සුඛිතත් වෙලා නේද ඒව නැත්තම් ඔබට තව මල් වැහි රැක්කෙරෙනවා නේද නෙළුම් මල් යහනාවක් ඔබව තියලා සතප්පවනවා නේද අපි එහෙමනේ අපේ ඉවැන්ජලිස්ට්වරු දේශනා කරන්නේ නේද එහෙම දේශනා කරද්දී අපි ආශාවෙන් යේසුස් වහන්සේ ළඟ යනවා වාව් අද ඉඳලා ඉතින් ජැක්පොට් එක ඇදුනා තමයි කියලා නේද මට කෝටි 16 මේක වැදුනා තමයි කියලා හිතාගෙන ඉනවා නෑ ඒක එක පැත්තක් විතරයි මතක තියාගන්න අපේ ජීවිත ආශිර්වාද වෙනවා මම නෑ කියන්නේ අපේ ජීවිත දිහා බලන්න නේද අපේ ජීවිත ආශිර්වාදමත් right අපේ ජීවිත යහපත් හැබැයි මතක තියාගන්න ඒ සියල්ලේදී අපේ ජීවිත දෙවියන් වහන්සේ පරීක්ෂා කරලා ටෙස්ට් කරලා බලනවා පරීක්ෂණයට ලක් කරලා බලනවා අපි උන්වහන්සේ කෙරේ විශ්වාසය තබනවද නැද්ද කියලා අපි උන්වහන්සේ කෙරේ විශ්වාසය තබනවද කියලා ගින්නෙන් චෙක් කරලා බලනවා කියලා පේතෘස් තුමා කියනවා. දැන් අද මම කතා කරන්නේ මේ ඒක තමයි. ගින්නෙන් චෙක් කරලා බලනවා අපේ ඇදහිල්ල කොහොමද කියලා. එතකොට කොහොමද අපේ ජීවිතය කියලා අදහස මම ටිකක් කාරණා බලන්න යනවා. ඒ නිසා එවනම් මම ඔයාලට සුබ ආරංචියක් දෙන්න කැමතියි. ඒ තමයි මොකද්ද සුබ ආරංචිය? ඔබේ ඇදහිල්ල චෙක් කරනු ලබනවා. මෙතන ගෑල්ලාමයි තුන් දෙනෙක් ඇවිල්ලා ඉන්නවා. එයාලා ඉවර වෙච්ච ගමන් ඩුක් ගාලා දුවනවා කියලා මට ආරංචි. එහෙම දුවන්න එපා. අපිත් එක්ක කතා බහ කරලා යන්න. මම දන්නවා ඔයාලට වැඩ තියෙනවා කියලා. right? වැඩ තියෙනවා. නමුත් අපේ යූත් එකේ ආයලත් කතා කරලා එයාලට නම්බර්ස් දීලා යන්න. එතකොට එයාලා ඔයාලට රීච් කරයි නේද? අපූර්ම ලෑස්ට් තියෙන ඊළඟ යූත් එකේ ඔයාලට ස්පීච් එකක් තියෙනවා. right? ඒවත් කියන්න බෑ. අමතක වෙන්න කලින් නේද? right? okay. ඒ නිසා අපේ ඇදහිල්ල චෙක් කරනවා. ඔබ ක්‍රිස්තියානි ජීවිතයට ඇතුල් වෙනකොටම ඔබේ ජීවිතයේ අභියෝග වලට ටෙස්ට් වලට ඔබ භාජනය වෙනවද නැද්ද? භාජනය වෙනවා. හවුද නැද්ද? මම දැක්ක එක තරුණ කොල්ලෙක් කකුල මෙහෙම වේගෙන් ගස්සන. ඒ කියන්නේ වැඩේ අප්සෙට් ගියා වගේ. රයිට් ඒ කියන්නේ ඇදහිල්ල චෙක් කරනකම් බය වෙනවද අපි? බය වෙන්නත් ඕනේ. ඒකට හේතුව අපි අපේ ඇදහිල්ල දෙවියන් වහන්සේ ටෙස්ට් කරලා බලද්දී අපි ප්‍රූව් නැත්තම් අපේ ඇදහිල්ලට ඒක වේදනාවක් තමයි. ඒක දෙවියන් වහන්සේට වේදනාවක්. කුඹල්කාරයට කනගාටුවක්, බාණ්ඩයට කනගාටුවක්. ඒ නිසා මම අද දවසේ ඔබට කියන්න කැමති ඔබේ ඇදහිල්ල දෙවියන් වහන්සේ චෙක් කරලා බලනවා ඔබ කොහමද කියලා. දැන් දෙවියන් වහන්සේ අපි දක්නා පරණ යේසුමේ හොඳ එකේ යෝබ් කියලා නේද? එයාගෙත් එක්ක උන්වහන්සේ බලුවා ටෙස්ට් එකක් දාලා බලමු යෝබ් මං කෙරේ විශ්වාස තබනවාද කියලා. නේද? අපි හොයලා බැලුවා. right? අවසානයේදී ප්‍රශ්න තමයි අපිට දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තැබිය හැකිද? නැත්නම් දෙවියන් වහන්සේට අප කෙරේ විශ්වාස කරලා තැබිය හැකිද? මේ දෙකම ඒ පරීක්ෂණයේදී ඉෂ්ට වෙනවා. අපිට දෙවියන් වහන්සේ කෙරේ විශ්වාසය තැබිය හැකිද? වහන්සේට අපි කෙරේ විශ්වාසය තැබිය හැකිද? right? ඒ කියන්නේ වෙනම දවසක කතා කරලා බලමු. හොඳයි එහෙමනම් නැවතත් මම කියනවා ඔබේ ඇදහිල්ල ටෙස්ට් කරනවද නැද්ද? ටෙස්ට් කරලා බලනවා. right? ඔබ කොයි වගේ කෙනෙක්ද? ඔබේ දෙවියන් ස්වාමීන් වහන්සේ කෙරෙහි අඛණ්ඩ විශ්වාසයක්, අචල විශ්වාසයක් තිබෙනවද කියලා දෙවියන් වහන්සේ පරීක්ෂා කරලා බලනවා. ටෙස්ට් කරලා බලනවා. පරීක්ෂණයකට ලක් කරනවා. right? දැන් මේ කාලෙත් ඔබ පරීක්ෂා කාලෙක ඉන්නේ අපි යන්නේ නේද? මේ කාලෙත් අපි පරීක්ෂා කාලෙක යන්නේ. උගාක් අය බොහොම බය වෙලා ඉන්නේ නේද? තමන්ගේ රැකී ආරක්ෂා ගැන බයයි, තමන්ගේ පෞල් ජීවිත ගැන බයයි, තමන්ගේ සෞඛ්‍ය සම්පන්නභාවය ගැන බයයි. උගාක් අය පල්ලි වලට යන්නේ නැහැ මේ කාලේ නේද? සමහරක් අය නේද ලෝකේ වටේම යනවා. ඊළඟට පල්ලියට විතරක් එන්නේ නැහැ. එහෙම ක්‍රිස්තියානිකාරයොත් ඉන්නවා මම දන්නවා. අපේ චර්ච් එකෙත් ඉන්නවා. right? ලෝකේ වටේම මම දන්නවා අනිත් අති දවස් වලට යනවා කියලා. right? බඩු ගන්න යනවා, ෂොප් කරන්න යනවා, ඔක්කොම කරනවා. ඉරිදට එන්නේ ඇයි ඒ? කොරෝනා. පල්ලියේ කොරෝනා තියෙනවා. ඒ නිසා එන්නේ නැහැ ඕකට. right? එහෙම තියෙනවා මම දන්නවා. right? එක එක අයගේ ඇදහිල්ල right විවිධාකාරයි නේද? හොඳයි. එහෙමනම් අපි පෙරලා යමු අද දවසේදී දානියෙල් තුමාගේ පොතේ 3 වෙනි පරිච්ඡේදය. දැන් මේ මුළු 3 වෙනි පරිච්ඡේදයේ කතන්දරේ මම ඔයාලත් එක්ක කියවන්න යන්නේ නැහැ.
බලමු. දැන් දානියෙල් පොත අපි දන්නවා දානියෙල් තුමා නේද? ඔවුන් බබිලෝනි විප්‍රවාසය අපි දන්නවා කාලේ නේද? ක්‍රිස්තු පූර්ව 620 ඉඳලා 538 දක්වා කාලේ මේ කාලෙදී බබිලෝනියේ කවුද අධිරාජ්‍ය නෙබුකද්නෙසර් තමාගේ නෙබුසරදාන් නේ තමන්ගේ ප්‍රධාන සෙනවිය එවලා ඉස්රායලයේ තිබුණා වස්තුව බබිලෝනියට අරගෙන ගිහිල්ලා ඉස්රායලයේ කොල්ල කාලා වුණ වහල්භාවයට අරයන් නේද? ඒ විතරක් නෙමෙයි අපි දන්නවා ඔවුන්ගේ සියලු මිනිසයන් එක්කව කරන් ගිහලා බබිලෝනියේ පළාත්වල පදිංචි කරනවා. ඔවුන් ඩිපෝට් කරනවා නේද? වහල්භාවයට අරගෙන යනවා. ඒ විතරක් නෙමෙයි ඊශ්‍රායලයේ හිටිය ඉතාමත් ලස්සන, ඉතාමත් උගත්, ඒ වගේම හොඳ පරම්පරාව වලින් ආපු තරුණ කොල්ලෝ කෙල්ලෝ හිටියා. මේ අය මොකද කරේ මේ අයව? මේ අයව අරන් ගිහිල්ලා බබිලෝනි රජුව තමන්ගේ රාජ්‍ය සේවයට දාගත්තා. විවිධ කාර්යයන් වලට. ඒ දාගැනීමේ කාර්යයන් වලදී හිටියා ඔය කෙනෙක් තමයි දානියෙල් කියලා කියන්නේ. සහ තවත් 3 දෙනෙක් අරගෙන ගියා මේ වගේ. කවුද ඒ 3 දෙනා? නෑ. කවුද අරන් ගියේ? මිෂායල් අසරියා හනනියා කියලා 3 දෙනෙක් අරන් ගියා. මිෂායල් අසරියා හනනියා කියලා 3 දෙනෙක් ඉස්රායල් කොල්ලෝ අරන් ගියා. අරන් ගිහලා බබිලෝනි රජුව මොනවද කරේ? තමන්ගේ විශ්වවිද්‍යාලයේ දාලා උගන්වලා නේද? ඊට පස්සේ ඒ අයව ටෙස්ට් කරලා බලලා එයාලගේ දැනුම හොඳයි, රයිට්? ඒ දැනුම හොඳ නිසා අරගෙන මේ ෆෑමිලි පොට්ටක් අඩු කරොත් සත්‍ය මට පහසුයි. පොඩ්ඩමයි කනට අමාරු. right thank you. thank you. ඒ නිසා මොනවද කරේ? එයාලව අරන් ගිහලා දාලා එයාලට උගන්වලා බබිලෝනියේ සියලුම ශාස්ත්‍ර නේද? යంత్ర මන්ත්‍ර ගුරුකම් පවා ඉගෙනුවා, රයිට්? දැන් ඒක නිසා කවුරුත් මෙතන යంత్ర මන්ත්‍ර ගුරුකම් වලට යන්න එපා, රයිට්? එයාලා ඒවා ඉගෙනගෙන එයාලා ඒවයින් විභාග පාස් වුණා කියලා ඔයාලා පාස් වෙන්නේ නැහැ කියලා මම දන්නවා 175 රයිට් ඒ නිසා රයිට් ඒවා කරන්න යන්න බෑ නමුත් ඒ අයට විවිධ ඔවුන්ගේ ඒ කාලේ තිබුණ විද්‍යාවන් ඉගෙනුවා විද්‍යාව උගන්ලා මොනවද කරේ මේ අය හැම එකකින්ම ඔවුන් ඉතාම ඉහළට ඇවිල්ලා ඔවුන් ඉතාම හොඳ අය බවට පත් වුණාම ඔවුන්ට විශේෂ මොනවද කියන්නේ තනතුරු ලබා දුන්නා පරිපාලන තනතුරු. ඒකට හේතුව ඔවුන් හොඳ පවුල් වලින් එන අය, හොඳ පසුබිමකින් එන අය, හොඳ උගත් අය සහ ඔවුන් ඊශ්‍රායලයේ රාජකීයයන්. එතකොට ඒ රාජකීයයන් ඔහු තමාගේ සේවයට බඳවා ගත්තේ එවිට බබිලෝනි රජුරවන්න මොනවද වෙන්නේ? පක්ෂපාතව ඔවුන් වැඩ කරන්න පටන් ගන්නවා. ඒතකොට කැරලි ඇති වෙන්නේ නැහැ. අදටත් ඒක කරනවා නේද? ඇමරිකාව වගේ රටවල වල අය නේද? අපි වගේ රටවල වල අයව අල්ලගෙන යාලට නේද? දේශපාලන පුරවැසිභාවය අර මේ දීලා මම දන්නේ අපේ රටේ කොහොම වෙන්නේ නැහැ මම කියන්නේ ඉන්දියාවේ වෙනවා රයිට් පුරවැසිභාවයන් දීලානේ තනතුරු දීලා එවනවා නේද අපේ රටවල නායකත්වයට විවිධ අවස්ථාවල මම කියන්නේ දැන් ඇවිල්ලා නැහැ කවුරුත් රයිට් රයිට් දැන් කවුරුත් එහෙම ඇවිල්ලා නැහැ මම කියන්නේ ඒ කාලේ දේශද්‍රෝහියෝ ඉන්න කාලේ එහෙම ආවා රයිට් ඇවිල්ලා අපේ රට පාලනය කරනවා එතකොට මොනවා වුණත් පෙන්නන්නේ නේද ඒ අයියේ එතකොට ඒ රටවල් වලට පක්ෂපාතී තීන්දුව తీරන ගන්නවා. ඉතින් මේකත් ඒ වගේ දේශපාලන වැඩක් තමයි මොනවද කරේ? ඕවා තියෙන්නේ බයිබලේ. ඔය වගේ ගිමික්ස් තියෙන්නේ. රයිට්? දැන් ජනතාවක් කරන් ගිහලා තමන්ගේ දේශයෙන් අයින් කරලා වෙන ජනතාවක් පදිංචි කරන එක කොහෙද තියෙන්නේ ඉතිහාසයේ සඳහන් වෙලා? බයිබලේ ඒකත් සඳහන් වෙලා තියෙනවා. රයිට්? පැහැදිලිද? ඉතින් ඒ නිසා විවිධ ජන වර්ග තමන්ගේ පළාත් වලට ඇටැච් වෙලා උරුමකම් කියන්න ගත්තාම බලවත් අය ඇවිල්ලා මොනවද කරන්නේ? එයාලා මුළුන් මුදුරු ගාන ගිහලා වෙන තැන් වල දානවා. රයිට්? දාලා ඒ තියෙන අනන්තතාවය නැති කරනවා. ඒ වගේ වැඩ වෙනවා. අදටත් වෙනවා එදත් වුණා. දැන් මෙයාලට ඒ වගේ දෙයක් තමයි උනේ. හැබැයි මේ අය දැන් මොනවද කරේ? ඔවුන් විවිධ ස්ථානවල ඔවුන් තනතුරු වලට ඇවිල්ලා ඔවුන් බොහොම ඉන්නවා හොඳට. මේ කාලෙදී තරුණ දානියෙල්ගේ ඇදහිල්ල පරීක්ෂාවට ලක් වෙනවා. මොකද තරුණ දානියෙල්ට වෙන්නේ? නෙබුකද්නෙසර් රජුගේ හීනයක් දකින්නවා නේද? හීනයක් දැකලා ඒ මනුස්සයාට ඒ හීනේ අමතක වෙනවා. හරි වැඩක් නේද? හීනයක් දැකලා ඒ හීනේ අමතක කරලා ඊට පස්සේ කියනවා මම දැකපු හීනේ යෝග්‍ය අර්ථය කියපන්කො. රයිට්? ඒක මහා අමුතු වැඩක් නේද? අඩුම ගානේ හීනේ දැක්කා මතක තිබුණා නම් අඩුම ගානේ අපිට කියන්න පුළුවන් ඔය හීනේ මට පේන්නේ ඔයාට හෙට අනිද්දා නේද? කසාදයක් හරියන්න යනවා වගේ තමයි නේද? කවුරු කෙනෙක් කියනවා මම දැක්ක සුදු අස්පෙක් පිට නේද? මේ කුමාරයෙක් මේ දුන්නක් අරගෙන එනවා වගේ කිව්වොත් එහෙම කියනවා මට පේන්නේ ඔයාට නේද හෙට අනිද්දා කසාදයක් කියලා right ඊළඟ කරේම එහෙම ඕනනම් අපිට පොඩි ඉන්ටර්ප්‍රිටේෂන් එකක් දෙන්න පුළුවන්. දැන් එහෙම කරගන්නත් බෑ ඒකට හේතුව රජුරවන්ට හීනේ මතකත් නැහැ. හැබැයි මේ මනුස්සයා හීනේ මේකයි දෙකම ඉල්ලනවා.
දැන් බබිලෝනි පළාතේ කීටපු සියලුම අපි දන්නවා බබිලෝනියේ තුන් ආකාර ශාස්ත්‍රවන්තයෝ හිටියා නේද? ඒ තුන් ආකාර ශාස්ත්‍රවන්තයන්ටම බැරි වුණා. හැබැයි ඒ වෙලාවේදී දෙවියන් වහන්සේගේ ආත්මය තිබුණු තරුණයෙක් හිටියා කවුද? දානියෙල්. ඔහු ඒ වෙලාවේ තර්ජන තිබුණ සියලුම ශාස්ත්‍රවන්තයන් උගත්තු ඝාතනය කරලා දානවා කියලා රජුරෝ කිව්වා. මොකද්ද? මගේ මේ හීනේ මට මතක් කරලා ඒකේ අර්ථය මට තේරුම් කරලා දුන්නේ නැත්නම් සියලුම අයගේ ජීවිත ඉවරයි කියලා කිව්වා. ඒ වෙලාවේදී අපි දන්නවා දානියෙල් තමන්ගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තබලා දෙවියන් වහන්සේ ළඟට යාත්‍රාවෙන් ගිහිල්ලා ඌ අහලා සිහිනේ අර්ථයත් රජුරවන්ට කියා දෙනවා. අපි දන්නවා නේද? බබිලෝන රජුරෝ දැක්කා ලොකු රූපයක් නේද? ඒ රූපේ උඩ හිස රත්තරන් කඳ රිදී ඊළඟට යකඩයි මැටි මිශ්‍ර එන්න තියෙන අධිරාජ්‍යයන් හතරක් ගැන තමයි ඒකේ කිව්වේ නේද? ඒ අධිරාජ්‍යයන් බබිලෝනි මේද පර්ෂියා ග්‍රීක ඇන්ඩ් රෝම් නේද? ඊළඟට එන්න තියෙන තව අධිරාජ්‍යයක් මේ අපිට පස්සේ ඒක සාකච්ඡා කරමු. ඊට පස්සේ අපි දැක්කා අතින් නොකැපූ ගලක් ඇවිල්ලා පිළිමේ වැදිලා විනාශ වෙලා ගියාට පස්සේ නේද? ඒ කතන්දරය දැක්කා. කවුද? දානියෙල් එතෙන්දි කිව්වා රජුරුවනි ඔබ තමයි මේ හිස ඔබ තමයි රජුන්ගේ රජ මේ වෙලාවේ. හැබැයි නේද? යම් දෙයක් ඉස්සරහ කාලේ වෙන්න යනවා කියලා ඔහු මේක පැහැදිලි කරලා දුන්නා. රජුරුව මොනවද කරේ? රජුරුවන්ට බොහොම සතුටක් ඇවිල්ලා රජුරුව අපි දෙවෙනි පරිච්ඡේදය අපි බලමු. දෙවෙනි පරිච්ඡේදය 46 පොඩ්ඩක් කියවන්න බලන්න. එකල නෙබුකද්නෙසර් රජු මූණෙන් නැටි දානියෙල්ට වැඳ ආහාර පූජාවක්ද සුවඳ පූජාවක්ද ඔහුට පූජා කරන්න කලේ. රජ දානියෙල්ට කතා කොට සැබවින් නුඹලාගේ දෙවියන් වහන්සේ දෙවරුන්ගේ දෙවියන් වහන්සේ රජවරුන්ගේ ස්වාමින් වහන්සේ රහස් එළිදරව් කරන වහන්සේ මක්නිසාද මේ රහස එළිදරව් කරන්න නුඹලාට පුළුවන් වියයි කීවේ. එකල රජ දානියෙල් උතුම් කොට මහත් වූ බොහෝ තෑගි හොරදී ඔහු මුළු බබිලෝනි පළාත කෙරෙහි ආණ්ඩුකාරයාද බබිලෝනියේ සියලු ශාස්ත්‍රවන්තයන් කෙරෙහි ප්‍රධාන අධිපතියාද කළසේකවා. දානියෙල්ට ප්‍රොමෝෂන් එකක් හම්බෙනා. මොකද ඔහු රබ්මක් බවටපත් වෙනවා. මොනවාද? රබ්මක්. රබ්මක් කියලා කියන්නේ මාගී නැත්තම් ශාස්ත්‍රවන්තයන්ගේ ලොක්කා කියන තනතුර හම්බ වෙනවා. ඒ මාගී කියන වචනේ තමයි වර්තමානයේ මැජිස්ට්‍රේට් කියන වචනේ එන්නේ. මොකද්ද? මැජිස්ට්‍රේට්. මහේස්ත්‍රාත් කියන වචනේ එන්නේ මාගී නැත්තම් මැජිස්ට්‍රේට්. ඒ බබිලෝනි වචනේ. right? ඔහු බබිලෝනියේ ලොක්කා බවට ශාස්ත්‍රවන්තයන් යුගතුන්ගේ පත් වෙනවා විතරක් නෙමෙයි. ඔහු මොනවද කරන්නේ? මේ සියලු දෙනාගේ ජීවිත බේර ගන්නවා. සියලුම උගත්තුන්ගේ ශාස්ත්‍රවන්තයන්ගේ ජීවිත බේර ගන්නවා. ඔහු හොඳ උගතෙක් සහ නායකයෙක් බවට පත් වෙනවා බබිලෝනිය. ඔහුට දෙවියන් වහන්සේ තුල ඔහුගේ තිබව ඇදහිල්ල කෙරෙහි ඔහුව ටෙස්ට් කරලා බැලුවා. ඔහුගේ ජීවිතේ තව පොඩ්ඩක් යනවා. මොකද ඔහු යන්නේ? බෙල්ල තව පොඩ්ඩක් යනවා. right? හැබැයි මේ බෙල්ලත් බේරගෙන අනිත් අයගේ බෙලි ටික බේරගෙන ඔහු ජයග්‍රහණය කරනවා. ඔහුගේ ඇදහිල්ල ජය ගන්නවා. බබිලෝනි රජුරුව දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගෞරව කරනවා. මොනවද කරන්නේ? දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගෞරව කරනවා. මොනවා හින්දාද? දානියෙල්ගේ ඇදහිල්ල දැකලා, දානියෙල්ගේ ක්‍රියාව දැකලා. පොඩක් උනන්දු වෙලා බලන්න මාදියා කටිට තේරුණාද මොකද කියන්නේ? පොඩක් උනන්දු වෙන්නේ. ඇදහිල්ල ගින්නෙන් චෙක් කරනවා කියලා විතරයි සභාව නිහික් නැහැ. ඇදහිල්ල ගින්නෙන් චෙක් කරනවා කියලා විතරයි කට්ටිය නිහික් නැහැ. කට්ටියට ඕනේ පොඩ්ඩක් සමාදානෙන් ජොලිය කාලා බිලා විරත් ඕනේ පන්න එකක් දාලා යන චර්ච් එකක්ද? right? එහෙම නැත්නම් නියම චර්ච් එකක්ද පොඩ්ඩක් අහරු. right? okay. right. දැන් මොකද වෙන්නේ? දැන් තව දෙයක් වෙනවා. මොනවද වෙන්නේ? ශද්‍රක් මේෂක් අබෙද්නගෝගේ නම තුන පස්සේ එන්නේ කාටද? දානියෙල්ටත් නමක් දැම්මා. කවුද? බෙල්ටෙෂර් කියලා නේද? බෙල්ටෙෂර් කියලා එයා නමක් දැම්මා බබිලෝනිය අය. මිෂායල් හනනියා සහ අසරියා කියන මේ තරුණ තුන්දෙනාටත් අපේ කෙනත් වගේ අපේ ශරීන් වගේ කවුද අනිත් පුතා? ඈ? කියනවා. දුමින්ද. වගේ තුන්දෙනෙක් තරුණ ළමයි තුන්දෙනෙක්. right? මෙයාලගේ නම් ශද්‍රක්, මේෂක්, අබෙද්නෙගෝ කියලා මේ බබිලෝනි රජ දෙවිවරුන්ගේ නම් වලට සම්බන්ධ කළ නම් ටිකක් දැම්මා. දැන් මේ අය දානියෙල් නිසා උඩට ගියා අය. මොකද්ද උනේ? මෙතන කියනවා නේද? 49 දානියෙල්ගේ ඉල්ලීම පිට රජ ඒ කාරණා කරේ ශද්‍රක්ද මේෂක්ද අබෙද්නෙගෝද පත් කළේ දානියෙල් වනාහි රජවාසලේ සිටියේ. right? දානියෙල් ලොක්කනේ. දැන් දානියෙල් රජවාසලේ ඉන්නවා. ශද්‍රක් මේෂක් අබෙද්නෙගෝ මේ දානියෙල් එක්ක සහායට හිටපු අය නේද? යාළුවෝ තුන්දෙනා නේද? මනමාලයාගේ යාළුවෝ තුන්දෙනා. එයාලට මොකද උනේ? එයාලට දානියෙල්ගේ ඉල්ලීම පිට මේ මට හම්බ වෙච්ච මේ නේද දැන්
දානියලට වැන්දත් එක්ක රජුරු. ඉතින් ඒ වෙලාව කියනදී අපේ ලංකාවේ තියෙනනේ ඥාති සංග්‍රහ කියලා. නෙපොටිසම් ඥාති සංග්‍රහ තියෙනවා නේද? ඥාති සංග්‍රහ. තනකට ගියාම අපේ මුළු හතර වර්ගෙම ගොඩ දා ගන්නවා. නේද? අර සින්දුවක තියෙන එකඩ කරන්නම් හතර වර්ගෙම කියලා. රයිට්? ඒ වගේ කොහෙට ගියත් හතර වර්ගෙම එකඩ කරගැනීමේ ප්ලෑන් එකක් අපි ළඟ තියෙනවා. රයිට්? දානියලවත් ඒක තිබිලා තියෙනවා හතර වර්ගේ ගොඩ දා ගන්න මොකද කරේ? යාළුවෝ තුන්දෙනාටත් කිව්වා රයිට් රජතුමනි මගේ යාළුවෝ තුන්දෙනාටත් පොඩි chance එකක් දෙන්න. එයාලවත් යම් ඇඩ්මිනිස්ට්‍රේටිව් කැපැසිටිස් වල එයාලව එස්ටැබ්ලිෂ් කරලා රජුරෝ යම් ඉහළ තනතුරු ටිකක් දීලා එයාලවත් දැම්මා. හැබැයි දැන් එයාලගේ ජයග්‍රහණය කාගේ ජයග්‍රහණයක්ද? දානියල්ගේ ජයග්‍රහණය නේද? දැන් මේ තුන්දෙනා මොනවත් කරේ නෑ මට පේන්නේ. රෝණන් දානියල්ට පොඩ්ඩක් යාඥා කරනකොට අපිත් ප්‍රේ කරමු ඈ. හිට් ඈ කියලා මෙහෙම කරන්නද නේ? ටෙක්ස්ට් එකක් දාන්නද මෙහෙම කළා. කරන යාඥාවක් නෑ මං දන්නවනේ නේද? ඈ අපේ 170ක් චර්ච් එකේ යාඥා කරනවා ගියාම මෙහෙම කරන්නේ. මැසේජ් එකක් එනවා මෙහෙම කරලා. ඒ වුණාට ඒක කරන්නේ මොනවද? මූවි එකක් බලලා ගමන් අර ෆෝන් එකේ පාත් වෙනවනේ. ටෙක්ස්ට් එක ඒ වෙලාවට ටුක් ගාලා මෙහෙම thumbs up එකක් දැම්ම යවුවා. ආයෙ ප්‍රේ කරනවද? අපිට අවංක වෙමු. නිකන් බොරුවට නිකන් ඔයාලගේ මේ ඔළුව වටේට මේ නේද? මේවා මේ මට පේන්නේ නැහැ. මොනවද හේලෝ? නේද? අර ඔළුව වටේට මොනවද වෙන්නේ? ආලෝක රස කදම්බ විහිදෙන්නේ නැහැ. ගලකින් ගහුවොත් නම් එහෙම රස කදම්බයක් විහිදෙන්නේ. රයිට්? එහෙම හැරනම් ඔයාලගේ රස කදම්බ විහිදෙන්නේ නැහැ. රයිට්? 175ක් විතර අපිත් තමයි අනේ ප්‍රේ කරනවා කියලා කියනවා කරන්නේ නැහැ. දාශත්‍රාක් මේසක් අපේ නගෝ තුනක් ප්‍රේ කරනවා කියලා කියන්නේ නැති සහායට එන්නේ නැති දානියල්ගේ නේද? ඇවිල්ලා පොඩ්ඩක් බලලා යන්න නැති අර මටත් පහුගිය කාලේ උස්නේ තියෙන කාලේ අපේ සහෝදර සහෝදරියෝ කීප දෙනෙක් ඇවිල්ලා බලලා ගියා මාත් එක්ක ශක්තිමත් කරලා එහෙම ඉන්නේ නැති ළඟ රයිට් ෆිට එකකට ඉන්නේ නැති මේ තුන් දෙනා. හැබැයි ඒ වුණාට එයාලා එච්චර ලොකු ජයග්‍රහණයක් ලබා ගත්තා නෙමෙයි. දැන් මොකද්ද සිද්ධ වෙන්නේ? දැන් මොකද්ද වෙන්නේ? රජුරෝ නෙබුකත් රාජ මොනවද කරන්නේ? නෙබුකත් රජා රියන් 60ක් කුසද රියන් 6ක් පල්ලගති රන් රූපයක් සාදා බබිලෝනිය පළාතේ දුර සමභූමියේ පිහිටෙව්වේය. වාව් මොකද්ද කියන්නේ? දැන් දෙවෙනි පරිච්ඡේදයේ තුන්වෙනි පරිච්ඡේදය අතර අවුරුදු 20ක විතර කාලයක් යන්නේ නැති කියලා ඇතම් බයිබල් විද්‍යාඥයෝ කියනවා. මම හරියට දන්නේ නැහැ. රයිට්? සමහර අය ඉන්නව නේද බයිබලේ සියල්ලම දන්න අය ඉන්නවනේ. සිතත්ලා නේද? සියල්ල දත් අය අපි කියන්නේ සිතක් කියලා. රයිට්? දැන් මම සියල්ල දත් කෙනෙක් නෙමෙයි. මම සිතක් කෙනෙක් නෙමෙයි. රයිට්? මගේ නෝනාගේ ලොකු තාත්තා කෙනෙක් ඉන්නවා. එයාට අපි කියන්නේ සිතක් කියලා. ලොකු තාත්තා කියන නම වෙන එකක්. රයිට්? මිනිස්සු විශ්වවිද්‍යාලයක මොනවද කියන්නේ? ඇකඩමික් ඩීන් මරුණා. රයිට්? හොඳ උගත. ඉතින් අපි යාට සිතක් ලොකු තාත්තා කියන සියල්ල දත්තා. රයිට්? ඒ නිසා එහෙම සිතක් නෙමෙයි මම. ඒ නිසා මම දන්නේ අවුරුදු කීයක් ගත වුණාද කියලා. හැබැයි එක දෙයක් වුණා රජුරවන්ට දානියල්ගේ ඇදහිල්ල යම් විදිහකට අමතක වෙන්න ඇති. දානියල්ගේ දෙවියන් වහන්සේ ගැන යම් පොඩ්ඩක් එයාගේ අයිඩියා එක නැත්තම් දානියල්ගේ දෙවියන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද කියලා පොඩ්ඩක් අමතක වෙලා තියෙන්නේ නැති. ටික කාලයකට පස්සේ රජුරවන්ට අයිඩියා එකක් එනවා. මොකද? දුරා කියන සමභූමියේ බබිලෝනි පළාතේ රියන් 60ක් උස නේද? කීයද රියන් කීයද? රියන් 60ක් උස රියන් 6ක් පළල. බොහෝ බයිබල් විද්‍යාඥයෝ කියනවා අඩි 90ක් උස අඩි 9ක් පළල රූපයක් කියලා. අඩි 90ක් උස අඩි 9ක් පළල රූපයක් එයා හැදුවා. ඇතැම් අය විවිධ මත දරනවා. සාමාන්‍යයෙන් අපි දන්නවා මේ රජවරු තමන්ගේ ආශ්චර්යය පෙන්වන්න, තමන්ගේ බලාධිකාරිය පෙන්වන්න, තමන් ලොක්කා කියලා පෙන්වන්න, ඒ වගේම පක්ෂපාතී කරන විවිධ අරමුණු උදෙසා පිළිම නෙලනවා. රයිට්? එතකොට ඇතැම් අය කියනවා මේක මේ ඔබෙලික්ස් එකක් තමයි හදන්න නැත්තේ කියලා නේද? ඒ කියන්නේ අපි දන්නවා වොෂින්ටන් DC වල තියෙන අර කුළුණක් තනි කෙලින් කුළුණක් තියෙන නේද? තනි කෙලින් කුළුණක් අඩි 50 ගාණක් උස 50 ගාණක්ද 90 ගාණක්ද මම දන්නේ. නමුත් මේක නම් අඩු 90ක් උසයි අඩි 9ක් පාළයි. දැන් මේ මොකක්ද ඒ සිම්බල් එක? වතිකානුවේ තියෙන ඒ සිම්බල් එක. අර හතරස් තනි කෙලින් ඍජුවට හදපු ගල් වලින් කපපු ඍජු කුළුණක්. මෙහෙත් තියෙනවා. කොහෙද? ඇමරිකාවෙත් තියෙනවා. රයිට් මොකද්ද? කවුරුද දන්නවද මොකද්ද කියලා? මොකද්ද ඍජු කුළුණ? මොකද්ද සංකේතය? ඒක ඇවිල්ලා පුරුෂ ලිංගයක සලකුණ. දන්නවද? රයිට්? ඒක තියෙන්නේ මිස්ටික්. ඒ කියන්නේ ඒක බබිලෝනි අය වගේම ඊජිප්තු රහස් ආගම් වල තිබුණු එදා සමාජ තිබුණ ඉතා දූෂ්‍යමාන ලකුණක් තමයි ඒක. ඒ කාලේ. රයිට්? ඉතින් ඒ කාලේ තිබුණ මේ ෆැලික් සිම්බල් එක කියලා අපි කියන නැත්තම් පුරුෂ ලිංගයක සංකේතය තමයි ඒකෙන් අදහස් කරන්නේ.
ලිංග වන්දනේ ලෝකේ ඒ කාලේ තිබුණා නේද? ජපානයේ තිබුණා, ඉන්දියාවේ තිබුණා නේද? ඉන්දියාවේ ලිංග වන්දනේ තිබුණා නේ. ඊශ්‍රායල් වල තිබුණා. ඉතින් මේ ඒ සංකේතයක් කියලා ඇතම්මයි කියනවා. ඇතම්මයි කියනවා නෑ එහෙම වෙන්න බෑ. රජුරෝ දැක්කනේ හීනයක්, ඒ හීනේ දැක්කනේ මිනිස්සෙක්ගේ රූපයක් මෙහෙම නේද? ඒ නිසා රජුරෝ මනුස්ස රූපයක් කමන්න නැති කියලා කියනවා. ඒකත් විය හැකි. ඒකට හේතුව ඒ පළාතේ අපිට හම්බ වෙලා තියෙනවා ගඩොල් හොඳ ෆවුන්ඩේෂන් එක. ඒ ෆවුන්ඩේෂන් එක උඩ හැදුවා වෙන්න පුළුවන්. රයිට්? සාමාන්‍යයෙන් මේ බස් එකට තමයි ඉන්නේ උඩ කොටස තමයි සාමාන්‍යයෙන් අඹන්නේ. එහෙම හැදුවත් දන්නේ නැහැ. නමුත් අද වෙනකොට අපිට ඒ රූපේ හොයාගන්න නෑ. ඒ නිසා අපි දන්නේ නෑ ෆැලික් සිම්බල් එකක් හැදුවද නැත්නම් රජුරෝ තමන්ගේ රූපේ වගේ හදාගත්තද? We don't know simply. හැබැයි එකක් හැදුවා. හදලා මොනවද රජුරෝ කිව්වේ? මේකට අපි ඔක්කොම කට්ටිය ගෙන්නවා මොනවද ඇඩ්මිනිස්ට්‍රේටර්ලා විවිධ ಜಾති. දැන් මේක අධිරාජ්‍යයක්නේ. අධිරාජ්‍යයේ විවිධ ಜಾති ඉන්නවද නැද්ද? විවිධ ಜಾතීන් ඉන්නවා. මේ අධිරාජ්‍යයේ විවිධ ಜಾතීන් ගෙනලා කිව්වා මම මෙහෙන් අපේ ක්වාර් එක දාලා බෑන්ඩ් එක දාලා මියුසික් එක දෙනකොට මොනවද කරන්න ඕනේ? ඔක්කොම දන ගහලා මේ රූපෙට වඳින්න ඕනේ මං හදලා. ඒකේ අර්ථය තමයි අර්ථ කීපයක් තියෙන දේශපාලනික ආගමික අර්ථ ගොඩක් තියෙන තමයි මට ඔයාලගේ අන්ඩිවයිඩඩ් පක්ෂපාතීත්වය අවශ්‍යයි. මොකද? අන්ඩිවයිඩඩ් පක්ෂපාතී දේශපාලනිකව ආගමිකව සමාජීයව මම තමයි ලොක්කා. ඒ නිසා මම කියන දේට ඔයාලා නමස්කාර කිරීම අරා මට පක්ෂපාතී අන් සියල්ලට වඩා ඔබ මට පක්ෂපාතී කියන ඒ අභියෝගය තමයි යන්නේ. දැන් මේක ඉතිහාස විවිධ කාලවල වෙලා තියෙනවා. අපි දන්නා රෝම අධිරාජ්‍ය කාලේ නේද? ඊශ්‍රායල් ජාතිය අර රෝම දෙවිවරුන්ට නමස්කාර කරද්දි අපි දන්නවා නේ ජුදාස් මත්තියස් කියන මිනිසයා මැකබිවරු කියලා අපි කියන්නේ. ඔහු වයසක පූජකෙක් තරහ ගියා දෙවියන් වහන්සේගේ සෙනඟ මේ රූපයට වදිනවා. ඇදලා ගත්ත රෝම සොල්දාදුවගේ කඩුවක් රෝම සොල්දාදුවක් කනලා මැරුවා. වැඳපු ඊශ්‍රායලට තැනලා මැරුවා. ඒකලා පටන් ගත්ත මැකබිවරුන්ගේ කැරැල්ල. අවුරුදු ගාණක් ගියා. රයිට්? ඒ මැකබි කැරැල්ල ගැන ද්විතීය සම්මත ග්‍රන්ථවල සඳහන් වෙනවා. මේ වගේ විවිධ අවස්ථාවල මේ වගේ දේවල් සිද්ධ වුණා. දැන් මොකද්ද වෙන්නේ? මේ නිලධාරීන් ඔක්කොම දැන් මේ රූපයට නමස්කාර කරනවා. වැඳලා ගැටෙනවා. හැබැයි ආරංචි වෙනවා කාටද? ආරංචිනේ බබිලෝනීය නායකයන්ට මේ මිෂායල් හනනියාස අසරියා ශද්‍රක් මේසක් අබෙද්නගෝ තුන්දෙනා මේක කරන්නේ නැහැ. මේ මිනිස්සු මේ රූපයට නමස්කාර කරන්නේ නැහැ. මේ කියලා රජුරණ මොනවද කියන්නේ? දැන් රජුරෝ ආඥාවක් දානවා. මොකක්ද ආඥාව? මේ රූපයට නැත්තම් ඇවිලෙන ගුණ ගිනි උදුනකට ඒ වෙලාවෙම දාලා ඔයාලව බාබකියු දාලා බැදලා ගන්නවා සෝස් ටිකක් දාලා. ඔය තමයි රජුරෝ දුන්නේ. කවුරු හරි මේකට දැන් ඔබ නමස්කාර කර නැත්තම් දාලා බදිනවා අරගේ දාලා. රෝල් කරනවා හරි බැදලා රයිට් පුච්චලා ගන්නවා. විනාශ කරනවා. දැන් ඒ කාලේ තැටි එක නෙමෙයි මං හිතන්නේ මේ කරන්නේ නැත්තේ යම් කිසි ගුහාවක් වගේ එකක ගිනි උදුනක් වගේ හැදුවත් දන්නේ නැහැ. රයිට් ඒ වත්තන් අර අපි දන්නවා දාගොන් නේද? ඉත දාන්නේ දෙවියලට ගිනි දෙවියා මොලෙක් ඉන්නවා නේද? මොලෙක්ට යටින් මේ අත් දෙකක් තියලා තියෙනවා. අය අත් දෙක උඩ දරුවා මෙහෙම ගිහලා තියෙනවා. යටින් ගින්දර ගහලා තියෙන ඒ කාලේ රයිට් ඒතකොට දරුවා අත් දෙක උඩ තිබ්බාම යටින් ගින්දරට පිච්චිලා වැටෙනවා. ඒ වගේ විවිධ ක්‍රම තිබ්බා. මොකක් හරි ක්‍රමයක් වෙන්න තියෙන්නේ නැති. රජුරෝ දැන් පුච්චලා දානවා කියලා කිව්වා. ශද්‍රක් මේෂක් අබෙද්නගෝ තුන්දෙනා නමස්කාර කරේ නැති නිසා මොනවද කියන්නේ? මේ කියන රජුරවන්ට කියන රජතුමනි දැන් වැඩක් වෙනවා. මොකද්ද? හැමෝම අපි ඔබ වහන්සේගේ මියුසික් එක දෙන වෙලාවට අපි අග්ගා නමස්කාර කරනවා. හැබැයි මේ තුන්දෙනා නමස්කාර කරන්නේ නැහැ. රජුරවන්ට බොහොම කේන්ති ගිහිලා මේ කැඳවලා මොනවද කරන්නේ? මොනවද කියන්නේ? එකල නෙබුකද්නෙසාර උදාහසිනුත් කෝපෙන යුක්තව ශද්‍රක් මේෂක් අබෙද්නගෝ ගෙරෙන් දානකල එවිට ඔහුගේ මිනිස්යන් රජ ඉදිරියට ගෙනාවේ. නෙබුකද්නෙසාර වොන්ට කතා කොට එම්බා ශද්‍රක් මේෂක් අබෙද්නගෝ නුඹලා මාගේ දේවරුන්ට සේවය නොකොට මා විසින් පිටුවා දෙන රන් රූපේ නමස්කාර නොකර සිටින්නේ අදහසක් පිටද? ඉතින් නුඹලා සූදානම්ව සිට හොර්ණය වේද නලා වේද වීණා වේද මහ වීණා වේද කුඩා වීණා වේද මිහිරි නලා වේද සියලු ආකාර තූර්ය භාණ්ඩවලද ශබ්දය නුඹලාට ඇසෙන විට බිම වැටි මා විසින් සාදා තිබෙන රූපෙන් නමස්කාර කළොත් යහපති. නමුත් නුඹලා නමස්කාර නොකළොත් එකෙනීම නුඹලා ඇවිලෙන ගිනි උතුණක් මැදට හෙළුම් ලබනවා ඇත. එවිට මාගේ අත්තරින් නුඹලා ගලවන දෙයියෝ කවුදයි කීවේය. වා. දැක්කද? රජුරෝ චැලෙන්ජ් එකක් දානවාද කියන්නේ? තමුසලා නමස්කාර කරන්නේ නැහැ කියලා ආරංචි. දැන් මම මියුසික් එක දාන්න අපේ බෑන්ඩ් එකට කියනවා. මියුසික් එක දානකොට ඩාන්ස් එක දාගෙන ඉන්න නමස්කාර කරේ නැත්තම් බාබකියු. රජුරෝ වදිගේ ඩාන්ස් කරේ නැත්තම් බාබකියු. රයිට්? ඔක තමයි රජුරෝ කිව්වේ.
නමස්කාර කරේ නැත්තම් නුඹලා වදිනවා මම පුච්චලා දානවා. උඹලගේ මගේ අතින් ගලවන දෙයියෝ කවුද? ඒ කියන්නේ රජුරෝ දැන් මොනවද කිව්වේ? රජුරෝ මෙතන අදහස් කරන්නේ ඉම්ප්ලොයි කරන්නේ I am the God. මම දෙයියෝ. right? උඹලගේ දෙයියොන්ට බෑ මගේ අතින් උඹව ගලවන්න. උඹලා යටත් වෙන්න ඕනේ මට. එහෙම නැත්තම් උඹලා මගේ අතින් ගලවන්න උඹලගේ දෙයියන්ට බෑ. දැන් මේක තමයි මම අර ඇදහිල්ලේ ටෙස්ට් එක නැත්තම් බැටල් එක නැත්තම් යුද්ධේ. අපි හැම කෙනෙක්ගේම ජීවිතේ කිතුණු ජීවිතේ අපේ ඇදහිල්ල ටෙස්ට් කරනවා දෙවියන් වහන්සේ. අපේ ඇදහිල්ල අපි දෙවියන් වහන්සේට නමස්කාර කරනවද? එහෙම නැත්නම් අපි අවස්ථාවෙන් chance එක අරගෙන අපේ ජීවිතේ ගලවා ගන්න පිණිස අපි වෙන යම් දෙයකට නමස්කාර කරනවද කියලා අපේ දෙවියන් වහන්සේ විතරයි ටෙස්ට් කරලා බලන්න. ඇයි? අපේ දෙවියන් වහන්සේ විතරයි ජීවමාන දෙවියන් වහන්සේ. හalleluya. හරිද? ඒ නිසා තමයි අපේ දෙවියන් වහන්සේ ටෙස්ට් කරලා බලන්නේ මගේ ප්‍රොඩක්ට් එක හරිද? මම හදපු මිනිස්සයා හරිද? right? මගේ හදපු මිනිස්සයාගේ බොල්ටන් තියනවාද? චෙක් කරලා බලන්නේ අපේ දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා තමයි එක්තරා තරක ගීතිකා කරුවා කියන්නේ ස්වාමීන් වහන්සේ මා චෙක් කරලා බලදි සෝසි කරලා බලදි මම රන්නෙන් නික්මෙන්නේ නෙවෙයි කියලා කියනවා. අයියේ. ලුක් 22:42ක් ලුක් 23:46 පියාණෙනි ඔබ කැමැතිසේක් නම් මේ කුසලාන මාගෙන් පහ කළ මැනව. එසේ වේ නමුත් මාගේ කැමැත්ත නොව ඔබගේ කැමැත්ත වේවායි කීසේක. ආමේන්. යේසුස් වහන්සේ දැනගෙන හිටියා තව ටික වෙලාවකින් මොනවද වෙන්නේ? මට බැටේ හම්බ වෙනවා. කවදාවත් නොකාපු තරම් හොඳ කෑමක් යේසුස් වහන්සේ තේරුම් ගත්ත. දැන් මං කන්න යනවා තව ටිකක්. මොකද්ද ඒ කෑම? ස්වාමීන් වහන්සේගේ පියාණන් වහන්සේගේ උදහස් නැමැති කුසලානේ රස බලන්න යනවා. right? ඒ රස ඊටාත්ම අමිහිරි රසක්, කටවර රසක් කියලා යේසුස් වහන්සේ දන්නවද නැද්ද? දන්නවා. ඒ නිසා යේසුස් වහන්සේ ගෙත්සෙමන වුණට ගිහිල්ලා ඉස්සරහට ගිහිල්ලා මුණින් වැටලා යාඥා කරනවා පියාණනි මේ කුසලාන ඔබ වහන්සේගේ කැමැත්ත නම් මාගෙන් අයින් කරන්න. හැබැයි ඔබ වහන්සේගේ කැමැත්ත වේවා. මෙන්න යේසුස් වහන්සේගේ ඇදහිල්ල ටෙස්ට් කරලා බලුවා දෙවියන් වහන්සේ. මරණය අභියස මේ මිනිහා නැමෙයිද නැත්නම් පිළින් හිටගයිද කියලා. දෙවියන් වහන්සේ තමන්ගේ පුත්‍රයව පරීක්ෂා ටෙස්ට් කරනවා. ලූක් 23:46 පොඩ්ඩක් අපි කියලා බලමු. පියාණනි ඔබගේ අතට මාගේ ආශිර්වාද දෙවි කීසේක. එසේ කියා උන්වහන්සේ ආත්මය සැලසේක. අන්න ෆයිනල් පොයින්ට් එක යේසුස් වහන්සේගේ ටෙස්ට් එකේ මොකද? මැරෙන්න මොහොතක් තියදී උන්වහන්සේ කෑ ගහලා කියනවාද? පියාණනි ඔබ වහන්සේගේ හස්තයට මාගේ ආත්මය බාර දෙමි. මේක ඇවිල්ලා profoundly declaration of faith. ඒ කියන්නේ ඇදහිල්ලේ ප්‍රකාශය. මරණ වෙලාවේදී තවත් තැනක තියෙනවා මට ඒක පොඩ්ඩක් හොයාගන්න බැරිම බයිබලේ මොකද්ද කියන්නේ? උන්වහන්සේ ගීතිකා කරුවා එක්තරා තැනකදී කියනවා උන්වහන්සේ තමන්ගේ ජීවිතේ බාර දුන්න පියාණන් වහන්සේට කියනවා. හalleluya. මරණ වෙලාවේ යේසුස් වහන්සේ මොනවද කරේ? අචල විශ්වාසයෙන් විශ්වාස කරා මොනවද? තමන්ව නැගිටවලා ආපහු ගන්න පුළුවන් කියලා දෙවියන් වහන්සේට පුළුවන් කියන ඇදහිල්ල උන්වහන්සේට තිබුණා. දන්නවද? ඔයාලා හිතයි මේක සිම්පල් වැඩක් යේසුස් වහන්සේ දෙයක් දෙවියන් වහන්සේට කියලා නෑ. යේසුස් වහන්සේ කුරුසෙට කියලා දෙවියන් වහන්සේට නෙමෙයි මිනිස්සයාට. මිනිස්සයාට ඒ වෙලාවේදී ඕන චණ්ඩියෙක්ට බයයි. මට මොනවා වෙයිද කියලා. ඕනෙම ලෙක්කෙකුට බයයි. මං හිතනවා ඒ චකිතය ඒ කැටිගැන්ම යේසුස් වහන්සේට තියෙන්න ඇති. ඒකට හේතුව උන්වහන්සේ තාපිකින් ජීවිතේ උන්වහන්සේගේ නැති වෙනවා. එතකොට උන්වහන්සේ නැගිට්ටෝන එක කාගේ වැඩක්ද? බයිබලේ පාවුතුමා කියනවා පියාණන් වහන්සේ උන්වහන්සේ නැගිට්ටේවා කියලා. මොනවද කරේ? පියාණන් වහන්සේ. එහෙනම් යේසුස් වහන්සේලා මේ ඇදහිල්ලේ මේ පෞද්ගලික අරගලයට මුහුණ දෙන්න සිද්ධ වුණා කුරුසෙදී දෙවියන් වහන්සේ මාගේ ගැලවුම්කාරයා වෙයි කියලා. හalleluya. දෙවියන් වහන්සේ. ඒකම තමයි ශද්‍රක් මේෂක් අබේද්නගෝ මේ තුන්දෙනාට සිද්ධ වෙන්නේ. මේ අය කියනවා මොනවද කියන්නේ? රජතුමනි මොනවද කියන්නේ? මේ ගැන ඔබට කිසි උත්තරයක් දෙන්න අපට ඕන නැත. ඇවිදෙන ගිනි උන්දුනෙන් ගලවන්න නම් අප සේවය කරන අපේ දෙවියන් වහන්සේට පුළුවන්. රජුරුනි උන්වහන්සේ ඔබගේ අතින් අප ගලවලසේක. එසේ නොකලත් රජුරුනි ඔබගේ දෙවුරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවාත් රාම් රූපේ නමස්කාර කරන්නේවත් නැති බව ඔබ දැනගත මැනවයි කීවේය. වා මොකද කියන්නේ? මේ තුන්දෙනා කියන ස්වාමිනී මේක වෙනම දේශනාවක් පස් දවසක අපි කරමු. තුන් ආකාර ෆේත් එකක් මෙයාලා කියන මොකද? ඔබ වහන්සේ ඔබගේ අතින් අපිව ගලවන්නත් පුළුවන්.
නේද? ගලවන බව අපි දන්නවා. ගැලවෙන්නේ නැතත් අපි নমස්කාර කරන්නේ. කොහොමද ඇති? උඟා ක්‍රිස්තියානිකාර මොනවද කියන්නේ? අපේ දුවට මහත්යෙක් හම්බුනොත් අපි දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. කොල්ලට ඉස්කෝලේ හම්බුනොත් දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. රස්සාව හම්බුනොත් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. පල්ලියට එන්න බලන්නම්කෝ ඉස්සෙල්ලා යාඥා කරන්නකො නේද? යාඥා කළා උත්තරේ හම්බුනොත් පල්ලියට එන්න. අර කඩවල ගිහලා පොල් චෙක් කරලා බලන්න ඒ වගේ. නේ පොල් චෙක් කරන්නේ හොල්ලලා ඒ වගේ බලනවා නේද? ගෙදර ගිහලා කඩලා බලන්නකො පොල් ගෙඩිය කුරුවලලා තිබුණ නැත්නම් ඇවිල්ලා සල්ලි ගෙවන්න. එහෙම කරොත් අපි. නෑනේ. ඒ වුණාට අපි ඇදහිල්ලට යනකොට දෙවියන් වහන්සේ එහෙම තමයි. ආන්සර් එක දීලා බලන්නකො එතකොට අපි එන්න. අර ගමේ ගොඩේ ශාස්ත්‍රපක්ම ගෑලු ගාව තියෙන තරම් නැති වෙච්ච මාලේ හම්බුනොත් එහෙම සත්තයි. ඊට පස්සේ ඉඳලා යනවා ආච්චි අම්මයි කරා. රයිට්? ඒ වගේ. මේ තුන්දෙනා මොනවද කිව්වේ? තුන්දෙනා කිව්වා අපිව මරණයෙන් මිදුවේ නැතත් අපි උන්වහන්සේ කෙරෙහි විශ්වාස කරනවා. That's faith. ඕක තමයි ක්‍රිස්තියානි ඇදහිල්ල. ඒ කියන්නේ අපිව ගලවන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඕකේ? අපේ යාඥාවට උත්තර එන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. අත්තික්ක ගහේ ඵල නොලෑවත් මුද්‍රික වැලේ ඵල නොතිබුණා මම වනාහි දෙවියන් වහන්සේ. ඕක තමයි බයිබලයේ ඇදහිල්ල. හුඟා ක්‍රිස්තියානිකරුන් ඇදහිල්ල මොකද්ද? ඇදහිල්ල මොකද්ද? දෙවියන් වහන්සේ ආස්කම් කරනකම් ඇදහිල්ල. නේද? ඉරිදට පල්ලියේ හැමදාම පාස්ටර් මෙතන රිලා නටුන් නටන්න ඕනේ. මයික් එකක් උස්සගෙන. අර ආච්චි වෙහෙන් නැගිටවන්න ඕනේ. මේ සීයාව අතරින් නැගිටවන්න ඕනේ. ගිනි මැදින් යවන්න ඕනේ. ජල මැදින් යවන්න ඕනේ. නේද? සින්දුවක් කියන්න ඕනේ. ආය වතුර ටිකක් බොන්න ඕනේ. ආය පුතා ජීයගෙන් දෙන්න කියන්න ඕනේ. නේද? පුතා ජීයගෙන් දෙනවා. මේ පාස්ටර් මේ පැත්තෙන් මයික් එකෙන් අරගෙන සින්දු කියනවා. ඒකල හාස්කම් කරනවා. උදේ 8ට පටන් ගත්තාම හවස 2 වෙනකන් යක්කු නටවලා මිනිස්සුන්ව චූන් කරලා යවන්න ඕනේ. ඉඳලා පල්ලියයි ඒ. ඇදහිල්ල නැත්තම් අවුල්. මගේ යාළුවෙක් අවුරුදු 10ක් පල්ලි ඉඳලා ඇදහිල්ල නැතර වුණා. මං ඇහුවා ඇයි මචං මොකද උනේ? මචං කියලා කියනවා අපි ඉතින් යාළුකමට. මොකද මචං උනේ? නෑ අපිට දැන් ටක් ගාලා පට්පට් ගාලා උත්තර ඕනේ. අපේ පාස්ටර්ලාට දැන් යාඥා කරපුවා පට්පට් ගාලා උත්තර එන්නේ. මම ගියා බං ඇදහිල්ල දාලා කියලා කිව්වා. මං දැන් භාවනා කරනවා. මං කිව්වා හරි හොඳයි. very good. දිගටම භාවනා කරන්න. දිගටම භාවනා කරා යන්න කියලා මං කිව්වා. ඇයි ඒ? යාඥාවට උත්තර නැහැ නිසා ඇදහිල්ල නැහැ. ඇයි ඒ කියන්නේ ඒ තියෙන්නේ බොහොම බාලගනේ made in Taiwan. made in China ඇදහිල්ල. උත්තරයක් ආවොත් දෙවියන් වහන්සේ කෙරේ විශ්වාස කරනවා. පට්පට් ගාලා something එක ඕන අර සූරසේනගේ නේද? අර දෙවිනාටේ තියෙන පල්ලිගමේනික සූරසේන පට්පට් ගාලා something එක ඕන නේද? එහෙම නැත්තම් වැඩක් නැහැ. පට්පට් ගාලා ක්‍රිස්තියානිකාරෝ ඉන්න පල්ලියට ගිහම පට්පට් ගාලා something එක දෙවියන් වහන්සේ දෙන්න ඕන ආස්කම. නේද? කාර් එකක් කිලෝන කාර් එක දෙන්න ඕනේ. ගියක් කිලෝන ගේ දෙන්න ඕනේ. බබෙක් කියලා දි බබා දෙන්න ඕනේ පාස්ටර්. ඒවත් කරුනේ පාස්ටර්ලා. නේද? යාඥාවෙන් වැරදිවට අහගන්න. වැරදිවට අහගන්න. යාඥාවෙන් බබාලා ඉන්නවාම දෙන්න එහෙම අය ඉන්නවා. right? මම එහෙම දීලා නැහැ. නමුත් අපේ අර යාඥාවට ආපු සිස්ටර් කෙනෙක් දවස් අවුරුදු 8ක් ළමයි නැති ඉඳලා යාඥා කරා අපි ඔක්කොම මම ක්‍රෙඩිට් එක ගන්න නැහැ. මම අනිත් එක ගියෙත් නැහැ කොහෙවත්. කලින් right? Okay? ඒ නෝනට බබා හම්බුණා. Praise the Lord. Right? ඒ වගේ වෙන්න පුළුවන්. Right? ඒ වගේ වෙන්න. හැබැයි ඕකද ඇදහිල්ල අපේ ක්‍රිස්තියානි. ඕකද ඇදහිල්ල. Right? මොනවාරි හම්බුණාම තමයි ඇදහිල්ල. Remember, මතක තියාගන්න යේසුස් වහන්සේ මැරුණා ඇදහිල්ල. මොනවද උනේ? යේසුස් වහන්සේ මැරුණා ඇදහිල්ල. අපි හැම කෙනෙකුගේම ජීවිතේ අපි මේ ඇදහිල්ලට මුහුණ දෙනවා. Right? Battle is real, the pain is real. ක්‍රිස්තියානි ජීවිතේ යුද්ධේ real. Right? සැබෑවටම තියෙනවා. වේදනාව සැබෑවටම තියෙනවා. අභියෝගේ සැබෑවටම තියෙනවා. Right? ඒ නිසා ඔබ ක්‍රිස්තියානි ඇදහිල්ලට එනකොට, කිතුණු ඇදහිල්ලට එනකොට ඔබ මුහුණ පාන්න යන්නේ ටෙස්ට් එකකට. ඔබ මුහුණ පාන්න යන්නේ වේදනාත්මක ටෙස්ට් එකකට. ඔබ තේරුම් ගන්න ඕන. ඔබ ක්‍රිස්තියානි ඇදහිල්ලට එනකොට ඔබ වේදනාත්මක ටෙස්ට් එක කරා. මම දන්නේ අර පහුගිය කාලේ සහෝදරි නෙළු අධිකාරී නේද ගායිකාවක් අපරට හිටපු ඇදහිල්ලට ආවා කියලා ඒ මිනිස්සයාට කරපු අපහාස ටික දැක්කද? right? ඒ මිනිස්සයාට පුදුම අපහාස ටිකක් අපේ රටේ මිනිස්සු කරා. ඒ මිනිස්සගේ චරිතය ඝාතනය කරා. බොරු අර මේවා දැන් මනේ මොනවද දාලා තිබේ? බොරු මේ පෝස්ටර් එකක් හදලා ආවොත් ලක්ෂ 25ක් දෙනවා අපේ රැස්තුන් කියලා නෙළු අධිකාරිගේ ෆොටෝ එක දාලා. right? ඒ ෆොටෝ එක අර Facebook වල එන්නේ මැසේජ් එකක් ආවම ඒ රවුම කරකලා අර කරකට දානවා. right? හරිම භයානකයි අපේ රටේ නේද?
ඒ මිනිස්යාට පෞද්ගලික යුද්ධයකට මුහුණ දෙන්න සිදු වෙනවද නැද්ද? කලාකාරෝ යාව කොම් කරා නේද? කලාකාරෝ යාව එපා කරා නේද? දැන් වික්ටර් රත්නායක මහත්තයාට ඒකම ආව නේද? වික්ටර් රත්නායක මහත්තයාට නේද? ඒ අභියෝගෙම දුන්නා මිනිස්සු. ඒ විදිහටම දැන් සැලකුවානේ. මම දැක්කද නාකියා කිය බෑන්න නේද? අර එක සීවරයක් දාගත්ත එක්කෙනෙක් කොහොමද? ඒ නාකියා මහල්ලාගේ කිය නේද? කියපු හැටි දැක්කද? රයිට්? නෙළුව අධිකාරියත් ඒ විදිහටම කතා කරා. අලා හිතනවාද ක්‍රිස්තියානි ජීවිතේ ඇදහිල්ලට ආපුවම මේවා හම්බ වෙන්නේ නැහැ කියලා? මේක තමයි ඔබේ කොටස. right දැන් නම් බය හිතනවා පනේ ආපහු අකුලා යන්න හිතනවා ක්‍රිස්තියානි ඇදහිල්ල නෑ ඒක අවසානයේ මම පැහැදිලි කරන්න හැම කෙනෙක්ටම පෞද්ගලික බැටල් එකකට මුහුණ පාන්න සිද්ධ වෙනවා ඒක වේදනාත්මකයි ඒ නිසා ඔබ ක්‍රිස්තියානි ජීවිතයේ ඇදහිල්ලට එනකොට ඔබ මතක තියාගන්න ඔබ එන්නේ යුද භූමියකට මොකටද ඔබ එන්නේ යුද භූමියකට ඔබේ ජීවිතේ අඛණ්ඩව ටෙස්ට් කරනවා ඔබේ ඇදහිල්ල අඛණ්ඩව ටෙස්ට් කරනවා දෙවියන් වහන්සේත් බලන ඔබ කාකරද මේ විශ්වාස තබන්නේ මේක තමයි පළවෙනි කාරණා ඒ නිසා මතක තියාගන්න අපි ෆොස්ටර් කරන්න හදන්නේ නේද හැම දෙයක්ම හරියන චූන් ක්‍රිස්තියානි ජීවිතයක් නෙමෙයි හලෝ මතක තියාගන්න full upset right නිකන් පල්ලියේ දාලා යන්න ඉතන වෙන පල්ලියකට වගේද right අනිත් පාස්ටර් කොහොම කියන්නේ නැහැ නේ අප්පා නේද ඈ බොහෝ පාස්ටර්ලා අද නේද ඈ ජයග්‍රහණේ විතරයි ඒ ඔක්කොම තියෙනවා ජයග්‍රහණේ තියෙන ආශිර්වාද ඔක්කොම තියෙනවා හැබැයි මතක තියාගන්න බයිබලයේ අපිට කියනවා අපේ ඇදහිල්ල ටෙස්ට් කරලා බලනවා අපේ ඇදහිල්ලට අභියෝගයක් එනවද නැද්ද එනවා අපිට ඒ වේදනාවලට මුහුණ පාන්න වෙනවා සබාව ඒවට මුහුණ දෙන්න බෑ නම් ක්‍රිස්තියානි ජීවිතේ ඉන්න එපා ඔබට ඔබේ ඇදහිල්ල චෙක් කරලා බලද්දි දෙවියන් වහන්සේ ඔබව අමාරුවේ දාලා බලද්දි දෙවියන් වහන්සේ ඔබව රත්තරන් ටික වගේ අරගෙන දාලා අර කෝවෙට දාලා රත් කරද්දි යටින් දාද්දි ගින්දර ඔබ කියන්න එපා ස්වාමීනි මම බලාපොරොත්තු වෙන්නේ මෙහෙම දෙයක් නෙමෙයි මම බලාපොරොත්තු වෙන්නේ මොනවද මම බලාපොරොත්තු වෙන්නේ මොනවද ඈ රෝස මල් මාවතේ පියාසලා නේද කවුරුත් එන්නේ නැති කවුරුත් යන්නේ නැති මල් පෙති දිහිරුණු මල් පාර ඇක්සිඩන්ට් එකක් වෙන්නේ නැහැ ඒව වාහනයක පුරුදු වෙන්න දෙනවා නේද හොඳම වාහන පුරුදු වෙන්න තියෙන පාර මොකද්ද කවුරුත් එන්නේ නැති කවුරුත් යන්නේ නැති මල් පෙති දිහිරුණු මල් පාර ඩ්‍රයිවිං කරන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ නේ ඇයි එක්කේ බලු බල්ලෙක් නෑ මල් පුරවලා තියෙන හැප්පුණා මල් ගොඩේ රයිට් එහෙම ක්‍රිස්තියානි ජීවිතේ කියන්න බෑ කවුරුත් වෙන්නේ නැති කවුරුත් යන්නේ නැති මල් පෙති හිරිච්ච මල් පාරවල ක්‍රිස්තියානි ජීවිතේ යන්න බෑ අපිට යන්න තියෙන රියල් මිනිස්සුත් රියල් චැලෙන්ජස් එක නේද රියල් අභියෝගات එක සැබෑ අභියෝගات එක අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා ඔබේ ක්‍රිස්තියානි ජීවිතය ඔබ බලා මතක තියාගන්න ඔබ ඇදහිල්ල චෙක් කරනවා ඒක වේදනාත්මකයි දෙවෙනි කාරණා මොකද්ද 15 වෙනි පදේ ඉතින් නුඹලා සූදානම්ව සිට හොරණවද සත්‍යයද නේද? හා? දාන්න කියලා කියන ඔයාලා নমස්කාර කරොත් හරි නැත්තම් මොකද වෙන්නේ? දානවා ගින්නට. මොකද වෙන්නේ? දානවා ගින්නට. දැන් මේ තුන් දෙනාගේ ඇදහිල්ල කලින් චෙක් කළා දුන්නද? නෑ. කාගේ ඇදහිල්ල චෙක් කරේ? දානියගේ ඇදහිල්ල විතරයි. දැන් මේ තුන් දෙනාගේ ඇදහිල්ල චෙක් කරන අවස්ථාවක් ආවා. දැන් උඹලා තුන් දෙනා මේක নমස්කාර කරේ නැත්නම් මොනවද කරන්නේ? දානවා මම ගිහිල්ලා ගිහින් සහ ගිහිල්ලා දැන් මේක ඊටමත් වැදගත්. ඒකට හේතුව අපි තේරුම් ගන්න ඕනේ අපිට තුන් දෙවෙනි කාරණා you cannot enjoy the victory of another person. You yourself has to face it. නේද? ඒ කියන්නේ මොකද? අපිට වෙන කාගේ හරි කෙනෙක්ගේ ජයග්‍රහණය මත ක්‍රිස්තියානි ජීවිතය අපි හැම කෙනෙක්ම පෞද්ගලිකව අපේ යුද්ධයට මුහුණ දෙන්න ඕනේ. බ්‍රදර් ඩිලන් නේද? අපේ යුද්ධයට මුහුණ දෙන්න ඕනේ. මොකද මං කිව්වේ? අපිට වෙන කෙනෙකුගේ ජයග්‍රහණයෙන් වැඩි කල් යන්න බෑ. රයිට්? අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න වෙනවා. සමහරක් අය හිතනවා විශේෂ අයට විතරයි ඇදහිල්ලේ අභියෝග තියෙන. අපිට නෑ. අපිට නේද නියුට්‍රල් ගියර් එකේ හැමදාම යන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නෑ. අපේ 3 wheelers යන්නේ පල්ලම් වල නේද? පෙට්‍රල් ඉතුරු කරගන්න නියුට්‍රල් ගහලා. එහෙම ක්‍රිස්තියානි ජීවිතේ නියුට්‍රල් ගහලා යන්න පුළුවන් හැමෝටම. නියුට්‍රල් ගහලා යන්න බෑ. අපි හැම කෙනෙක්ටම මුහුණ දෙන්න. ශද්‍රක් මේෂක් අබේද්නගෝ තුන් දෙනාට උසස් භාවය හම්බුනේ කවුරුයින්ද? දානියෙල් ඉඳ හම්බුනේ. දැන් චෙක් කරලා බලන්න උඹලගේ අපි බලමු ඇදෙන්න කොහොමද. ඔයාලට එක එක පාස්ටර්ලගේ තෙල් වලින් එක එක පාස්ටර්ලගේ මල් වලින් එක එක පාස්ටර්ලගේ ආලේප වලින් ටිකක් කල් යන්න පුළුවන් මම නෑ කියන්නේ.
නේද? එක එක අයගේ මෙරිට්ස් වලින් ටිකක් කල් යන්න පුළුවන්. නේ අපේ ක්‍රිස්තියානිකාරෝ හරි ආසයි නේද? මොනවද එක එකනාගේ තෙල් ගා ගන්න. සමහරක් අය ජෙරුසලමෙන් ගෙන තෙල් ගා ගන්නවා, සමහරක් අය රෝමෙන් ගෙන තෙල් ගා ගන්නවා නේද සිස්ටර් ප්‍රියන්ති? තෙල් ක්‍රිස්තියානිකාරෝ ඉන්නේ. සමහරු තෙල් විකුණනවා අර එක පාස්ටර් කෙනෙක් තෙල් බෝතලේ විකුණනවා. ලොකු ගණන් වලට. තෙල් බෝතලේ 10000යි 15000යි රයිට් අනේ මන් දන්නේ නේද? උඩට හොඳයි තෙල් බෙහෙත්කාරයෙක් වුණාම. තෙල් විකුණනවා ඉස්රායලෙන් ගෙනාපු ආලේපලත් තෙල්. ඒක ගාපුවාම සියලු ප්‍රශ්න නිවාරණයි නිත්තාවරට සුවයි කැපයි ඔක්කොම රයිට් ඒ තෙල ගන්න. ඉතින් අපේ නෝනලා මොනවද කරන්නේ? හස්බන්ඩ්ගේ කකුල් දෙක මිරිකලා හරි කියනවා හෙට ගෙනෙන් මට අර තෙලක් කර ඉස්රායලෙන් ගෙනාපු. අයියෝ ඕක ගාපු ගමන් අපේ කෙල්ලට කොල්ලෙක් ලැබෙනවා. රයිට් ඔය තෙල මගේ නළලේ ගාපු ගමන් මට අර සභාපතිකම හම්බ වෙනවා. රයිට් අපි එක එකනාගේ තෙල් වලින් එක යාඥා වලට යනවා නේද පාස්ටර්ස්ලාගේ යාඥාවට. අයියේ තමන්ට එන අභියෝග දරා ගන්න බෑ. ක්‍රිස්තියානි ජීවිතය ඇදහිලා දරා ගන්න බෑ. නිසා මොනවද කරන්නේ? පාස්ටර් හොරෙන් ගහනවා බල්ටියක් වහනද කොළඹට. කොළඹට ගහනවා. ඒ කොළඹ පාස්ටර් කෙනෙක් එනවා එයාගේ ප්‍රොෆෙසි එකක් ගන්න යනවා. අපේ පාස්ටර් ප්‍රොෆෙසි එන්නේ නැහැ. ඒ නිසා කියනවා සිට රයිට් අර ඩොක්ටර් කවද්ද දෙන්නේ රයිට් මට මාවත් එක්කයි යන්න පොඩි ප්‍රොෆෙසි එකකට රයිට් රේන් ගිහිල්ලා අපේ අර ගම් වල තියෙන්නේ නේද ලෙච්චබීගේ ස්පොට් එකට යන්නේ ආච්චි අම්මලා පොඩ්ඩක් කලවයස නරක් වුණාම මොනවද යන්නේ ලෙච්චබීගේ ස්පොට් එකට නැත්තම් සරණ ගුරුන්නාන්සේ නැත්තම් වල්ලි මෑණියෝ නේද අර කූරගල අර හැමේ තියෙන්නේ ගිහිල්ලා හිමීට බලාගෙන යනවා හඳහන් නේද මොකක් වෙයිද දන්නේ නැහැ කියලා නේද හඳහන් බලන්නේ කේවලද මගේ ආච්චිමත් බෞද්ධ රයිට් මගේ ආච්චිමත් එහෙම මොනවා හරි ප්‍රශ්නයක් වෙච්ච ගමන් කෙලින්ම දුවන්නේ සරණ හොයාගෙන සරණ නේද සරණ කියලා හිටියා මේ පල්ලහා මේ ගුරුනාන්සේ කෙනෙක් රයිට් ආච්චම යනවා කොහෙද යන්නේ සරණ ගුරුනාන්සේ හම්බෙන්නවා කියලා මේක හදාගෙන යනවා මට හොඳට මතකයි අර ගහ ගන්නවා සාරියට ඇඳන් ඉන්නේ ඕක ඉන්නේ ගහගෙන යනවා සරණ ගුරුනාන්සේ හම්බෙන්නේ අයියේ පර්සනල් ටච් එකක් ඕනේ කාගෙන් හරි ක්‍රිස්තියානි කාරොත් ඉන්නේ වගේ සරණ පාස්ටර්ගේ නේද සරණේ ඕනේ ඒ නිසා තනියෙන් මුණ දෙන්න බෑ වෙන කවුරු හරි පොඩි සහායක ඇන්ඩ්‍රු කෙනෙක් ඕනෙමයි සහායට ඇන්ඩ්‍රු කෙනෙක් ඕනෙමයි මේ තෙල් බෝතලයක් ඕනේ පාස්ටර් කෙනෙක්ගේ අතක් තියාගන්න ඔයාලා මං ඉන්නයි ඔයාලා අකමැද මේක මම පාස්ටර්ගේ ආස නැද්ද අපි කාට හරි ගාලා අත තියාගන්න මං ආස නැහැ තියාගන්න ඔබලගේ අපි මොන දෝන උඩ එකේ කාටලු පාන්නේ යන්න එපා දෙවියන් වහන්සේ මමයි කවුරු හරි කෙනෙක් ඔබේ යාඥා කරන්න කමන්නේ praise the lord ඔයාලත් මම වෙන යාඥා කරනවා මම that's all right ඒක අපේ යුතුයකම බයිබලේ කියලා තියෙනවා නේ කරන්නේ යාඥා කරන්න කියලා හැබැයි බයිබලේ අපිට කියලා නෑ කො ඇමරිකාවේ එකේ කාපු ගමන් මේ පාස්ටර් හොරෙන් වාහනයක් හයක් රම්පලයන් අත තියාගන්න කියලා අපිට වෙලා තියෙන විනේ ක්‍රිස්තියානි සභාවට ඒකට හේතුව අපි පුරුදු කරන්නේ නැහැ සභාව තමාගේ සම්පතට තමන් මුණ දීලා ජයග්‍රහණය කරන්න හalleluya තේරෙනවද තමන්ගේ ඇදහිල්ලේ සතුටට තමන් මුණ දීලා තමන් එකෙන් ජයග්‍රහණය ලබා ගන්න ඒක පුරුදු කරන්නේ නැහැ. අපි පුරුදු කරන්නේ කෙටි ක්‍රම පාස්ටර්ල මොනවද? අපි ගෙන්නන ඇමරිකාවේ පාස්ටර් කෙනෙක්. එයා ඇවිල්ලා ඔයාලා වෙන යාඥා කරපුවම බැමි කැඩෙනවා. මම දන්නවා ඒ කැඩෙන බැමි මුන් කොච්චර දවස් බැඳලා ඉන්නද? බැමි කැඩෙනවා. ආලේපයක් එනවා. නේද? අපේ නැත්නම් සිස්ටර් පල්ලි වලනේ පාස්ටර්ලා පුරුදු වෙනවා මාසෙකට 4 දෙනෙක් ගේනවමයි නැට්ටු. නැට්ටු හැම සභාවකටම සති 4කට පාස්ටර්ලත් වැඩේ ලේසි අර නැට්ටු 4 දෙනෙලා නටවල යනවා චර්ච් එකට නේද එයාගේ පණිවිඩය කියදී එහෙට හැරෙනවා මෙයාගේ පණිවිඩය කියදී මෙහෙට හැරෙනවා අරයාගේ පණිවිඩය එක පණිවිඩයක් පල්ලියක නැහැනේ වර්තමානයේ හුඟක් පල්ලි වල එක පණිවිඩයක් නැහැ අරයා කිව්වහම ඒ පැත්තට හැරලා යාඥා කරනවා මෙයා කිව්වහම මේ පැත්තට හැරලා යාඥා කරනවා ඒ පැත්තට හැරලා යාඥා කරනවා දර්ශන 60යි පල්ලි නේද රෝද 3ක් උඩ හීන ගොඩයි ආස්තර රයිට් එනවා මෙහෙන් එනවා අර මට මතකයි එක්තරා පල්ලියක එන්නකො මම මේක කරලා පෙන්නන්න දෙන්න පාස්ටර් ක්‍රිස්ටි මම මේක පෙන්නන්න ඕනේ ඒ පල්ලියට මම සත්‍ය පරිවර්තනය කරන්න ඇමරිකා එංගලන්තෙන් ගෙන්නලා සෙට් එකක් මෙහෙම අත තියාගෙන මෙහෙම ඔයත් උතර මෙහෙම අත ගෑලා යාගෙන කරනවා හරි ඕකේ මෙහෙම තියලා රයිට් මේක අස්සේ මුළු පල්ලියේම ඔක්කොම යවනවා කෝච්චි යවනවා රයිට් ඒක මැද ගින්නවලු රයිට් ඒක මැද ආලේ එතකොට මේ එංගලන්ත කාරෝ ටික නේද අපේ අම්මන්ඩිලා ටික ඔක්කොම යනවා ඒකේ දුවනකොට මොකද දෙන්නේ සමහර උන්ට කිරි ගන්නවා මම බැලුවා මොකක්ද දෙපාර තුනක් බැලුවා ඕකේ පිච්චෙනවද කියලා ඒ සමහර පිච්චෙනවා පස්සපැත්ත කිරි ගත්ත හනුනවා වගේ
මෙතන. ආලේප පිච්චිලා. හැබැයි තමන් පෞද්ගලිකව ඇදහිල්ලට මුහුණ දීලා තමන්ගේ චැලෙන්ජ් එකට මුහුණ දීලා නේ you might be thinking නේද? කවුද අප්පා මේ පාස්ටර් කියලා නේද? right? I have this නේද? මයිලක තියලා මේ ස්ටයිල් එක පුතා. ඔයාලා පොඩ්ඩක් අවදි කරලා තියාගන්නත් එපා දහවල් කාලේ නේද? ඒ නිසා මේකට කියන්නේ ප්‍රසන්ටේෂන් නේද? ඒ කියන්නේ ඉදිරිපත් කිරීම. දේශකයා කොච්චර හොඳ වුණත් දන්නේ ඉදිරිපත් කිරීම අවුලක්. දැන් මේ දවස්වල මගේ MBA එකේ ගුරුවරයෙක් ඉන්නවා හොඳ උගතෙකු. හැබැයි මිනිහාගේ දේශනාව අහන් ඉන්න මරනවා වගේ කියන්නේ කිසි වැඩක් නැහැ. එහෙම බෑනේ දේශනාවක් කරලා දිනේ දේශනාවක් කරද්දී කියන්න ඕන පොඩ්ඩක් නෑ ඇක්ටිව් ඒ ඩයිනමික් ගතියක් තියෙනවා. ඒ නිසා මම ඇක්ෂන් දාන්න රයිට්. එහෙම නැත්නම් මම ටෙඩිසන් කුරේගේ පන්තියම කියලා නෑ. රයිට්? ටෙඩිසන් කුරේගේ පන්ති කියනවා මම මේ ජෝක් කරන්නේ. just to keep you entertained and so that you will get the point and you will hopefully keep it in your mind. නේද? ඔළුවේ තියාගයි කියලා. හරිද? ඕකේ. මොනවද වෙන්නේ? ඒ කියන්නේ පර්සනල් බැටල් එකකට මුහුණ දෙන්න උගන්නලා නෑ. නමුත් අපි විසින් මොනවද කරන්නේ? අපි දැනගන්න ඕනේ එක දෙයක් මොකද? අපි ඇදහිල්ලේ අපිම චැලෙන්ජස් වලට මුහුණ දෙන්න අපි බයිබලෙ ඉගෙන. නේද? ක්‍රියා 19:15 මොනවද කියන්නේ? අර ස්කේවාගේ පුත්‍රයෝ නේද? ස්කේවාගේ පුත්‍රයෝ කියලා යාඥා කරලා ති මොනවද වෙන්නේ? යක්ෂයා මොනවද කිව්වේ? Jesus I know, Paul I know, but who are you? නේද? පාවුල්වත් මන් දන්නවා, යේසුස් වහන්සේවත් මන් දන්නවා, උඹ කවුද කියලා. වෙයි. පාවුල් තිය තමන්ගේ ඇදහිල්ල ඔප්පු කරලා පෙන්නුවා. යේසුස් වහන්සේ තමන්ගේ ඇදහිල්ල ඔප්පු කරලා පෙන්නුවා සාතන්ට. හැබැයි මුන්ට ඇදහිල්ලක් නැතුව ගිහලා යේසුස් අර පාවුල් දේශනා කර යේසුස්ගේ නාමයෙන් ඵලයන් යකදුවා. යකා මොනවද කියන්නේ? ගැහුවා කලිසම් ටික ඔළුවේ ගැලවෙන්න. නේද? බයිබලෙ කියන උන් හෙළුවැල්ලේ පාලා ගියා. නිර්වස්ත්‍ර. ඒ කියන්නේ කලිසම් ඔළුවෙන් ගලවලා. right? කලිසම් ඔළුවෙන් ගලවලා යක්කු. ඇයි ඒ? no faith, personal faith. පෞද්ගලිකව තමන්ගේ ඇදහිල්ල ඔප්පු කරලා නෑ දෙවියන් වහන්සේ ඉදිරියේ. තමන්ගේ ඇදහිල්ල ඔප්පු වෙන්න ඉඩරලා නෑ පෞද්ගලිකව. එක එක්කෙනාගේ ආලේපෙන් යනවා. යේසුස් වහන්සේගේ ආලේපේ, පාවුල්ගේ ආලේපේ කියලා මුන්ට දෙවියන් වහන්සේත් එක්ක පෞද්ගලික ඇදහිල්ලක් තිබිලා නෑ. understand? ඒ නිසා ඔය එක එක පාස්ටර්ගේ තෙල් ගෙනල්ලා පල්ලි ගෙදර එල්ල ගත්තට වැඩක් වෙන්න යන්නේ නෑ. කෙනෙක් එහෙම කරගත්තා. අද කොලක් කියලා 300 දිනගෙන වැඩක් වෙන්නේ නැහැ වගේ කියලා. එක්කෙනෙක් මෙහෙම කරගත්තා පරිදි. ඒක නම මද කොලක් රුපියල් 3000 දින තෙල් බෙදලා ගෙනත් යන්නේ නැති වගේ. වීලක් කරේ right වීලක්. right? හරියන්නේ නැහැ. ඒකට හේතුව ඔබ මූණ දෙන්න ඕනේ පෞද්ගලිකව. මතක තියාගන්න. දෙක රාජාවලිය 2:8 කියමු. දෙක රාජාවලිය 2:8යි 2:14යි. දෙක මම පොඩි පොයින්ට් එකක් දෙන්නම්. පොඩි පොයින්ට් එකක් right? Okay, read somebody. 2 Kings chapter 2 verse 8 and verse 14. එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන එවිට එලියා තමාගේ උතුරු සළුව රැගෙන දැන් මේ එලියා වැඩකාරයා. හරි? okay. අකුලා වතුරට ගැසී. වතුර දෑතට බෙදී. දෑතට බෙදී ගියේ. ඒ දෙදෙනා ගියදී දැන් එලියා කවුද? මේ වෙලාවේ දෙවියන් වහන්සේගේ බලවත් ප්‍රොෆෙටවරයා. එලීෂා කවුද? එලියාගේ අතට වතුර දාන ගෝලයා. right? හරියට කවුරු වගේද? මම නිකන් එලියා වගේ කියලා කියන්නේ නිකන් මම එලියා නම් ඩීෂාන් මගේ ගෝලයානේ නේද? අතට වතුරවත් කරනවා නේ හැමදාම නේද? ඕන වෙලාවක මල්ලි එන්න කියපු ගමන් එනවා. right? ගෝලයා මගේ. දැන් කවුද වැඩකාරයා? එලියා. නේද? එලියා ඇදහිල්ලෙන් බොහොම බලවත් ක්‍රියා කරා. දැන් එලියා ඔසව ගත්තා. ගියානේ උඩට. දැන් 14 වෙනි පදේ පොඩ්ඩක් කියවන්න බලන්න මොකද්ද වෙන්නේ කියලා. එලියාගේ ගඩොහුගේ සලු අරගෙන එලියාගේ දෙවියන් ස්වාමීන් වහන්සේ කොයි දෙවියන්වලට ගැසුවේ ඔවුන් වලට ගැසුවිද ඒ දෙකේ එලීෂා මොකද කරන්නේ? එලියා ගියාට පස්සේ එලියාගේ සලුව අරගෙන මොනවද කරන්නේ? අම්බර්ලා අරගෙන වත්කට ගැහුවා මොනවද? එලියාගේ දෙවියන් වහන්සේ කෝ කියලා ගැහුවා. හිතන්න එපා ඒක ගැහුවේ මේ සැකට කියලා. එලියාගේ දෙවියෝ කෝ කියලා ඇහුවේ අපි අහන උඹලගේ දෙවියෝ කෝ කියලා ඒක නෙමෙයි. ඒක ප්‍රොෆවුන්ඩ් ඇදහිල්ලේ ප්‍රකාශයක්. එලීෂා දැන් ඔහු තමාගේම අභියෝගයට මුහුණ දෙනා මෙතෙදි මොකද්ද? එලියා එලීෂාව අරගෙන වතුරේ නිකටුනේ අර රෙදි කෑල්ලෙන් වතුරට ගහලා සල්ුවෙන් තමන්ගේ වතුර දෙබෑ කරලා. දැන් එලීෂා දන්නවා මොකද්ද? මේ ආලේපේ දෙගුණයක් මට ඇවිල්ලා තියෙනවා. දැන් එයා පළවෙනි වැඩේ තමයි කරලා පෙන්නන්නේ. මටත් ඒ ඇදහිල්ලම තියෙනවා කියලා පෙන්නන්න තමයි ගෙවෙඩු. වතුර දාතර දෙන්න. හලෙලූයා.
ඒ වෙලාවේ එලිෂා පෙන්නවා I have the same faith because I have fought the same battle. Right? ඒ කියන්නේ මොකද? එලිෂාත් එක්ක දෙවියන් වහන්සේ හිටියා වගේම මාත් එක්කත් දැන් ඉන්නවා කියලා ඒ ඇදහිල්ල උඩ තිබුණා. පැහැදිලිද? ඒක එහෙනම් එලියා විතර එලිෂා නිකන් මේ එලියාගේ ආලේපේ ගත්තද නැත්නම් එලිෂාවත් තමන්ගේ ඇදහිල්ල ඔප්පු කරලාද නැද්ද? Moses and Joshua. Moses මොකද කරේ? සාරාටි අරන් වතුරට දික් කරපුවාම මොකද උනේ? රතු මොහොත දෙපැත්තට බෙදලා ගියා. ජොෂුවට මොකද සිද්ධ වුනේ? ජොෂුවට සිද්ධ වුණා යෝර්දාන් ගඟ ඒ විදිහටම බෙදලා. බයිබලයේ කියනවා යොෂුවා කිව්වා හෙට දවසේ සුද්ධෝ හිටපළ කියලා පූජකයන් කිව්වා. ඒකල කිව්වා මොනවාද? හෙට දවසේ පූජකයෝ ටික ගණ්ඩ ගිවිසුම් පෙට්ටියේ කරට ඒ කාලෙදි මොනවාද? ජෝර්දාන් වල වචනේ කියා තියෙනවා මොනවාද? ජොෂුවා ගලාගෙන යන අවස්ථාවක පූජකයන්ගේ පාද වතුරේ වැදුණු විගස වතුර දෙපැත්තට බෙදිලා ගියා කියලා. ඔවුන් වීදියට පිටපිට ඇවිල්ලා. මතක තියාගන්න හැම කිතුණුවෙකුටම තමන්ගේ ආර්ථික නායකයාගෙන් හැම වෙලාවෙම දුවන්න බෑ. යේසුස් වහන්සේට එම යේසුස් වහන්සේගේ ගෝලයන්ටත් එම. තේරුණාද? යේසුස් වහන්සේගේ ගෝලයන්ට තමන්ගේ පෞද්ගලික අභියෝගයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. යේසුස් වහන්සේ විතරද කුරුසෙට ගියේ? නෑ. පේතුරුස් ඔළුව උඩ අතට පල්ලෙහාට ගියේ කුරුසෙට. right? හැම උන්වහන්සේගේ ගෝලයෙක්ම තමන්ගේ පෞද්ගලික බැටල් එකට මුහුණ දුන්නා. right? ඒ නිසා ඔබට මේකෙන් ඉඩක් නැහැ. තුන්වෙනි කාරණා මොකද්ද? 3:23. 3:23. මම ඉක්මනට කියලා ඉන්නම්. 3:23. ඒ මනුෂ්‍ය තුන්දෙනා වන සත්‍යක් මේෂක් අධේනගෝ අවිලෙන ගිනිමුදුර දැමි පිටින් යන්නේ. ඒකල නෙබුකද්නෙසරගේ විශ්වයට පත්වී ඉක්මනින් නැගිට තමාගේ මන්ත්‍රීවරුන්ට කතා කොට අප විසින් මනුෂ්‍ය තුන්දෙනෙක් බැඳ ගින්න හෙළුවා නොවේ. එසේ රජුවනි ඔහු කීවේ. රජු උත්තර දුන්නේ. ඔහු උත්තර දෙමින් අන්න මනුෂ්‍ය හතර දෙනෙක් නිදහස්ව කිසි උපද්‍රවයක් නැතුව ගින්න ආමේන්. මොකද්ද කියන්නේ? මෙන්න කියලා මොනවද? තුන්දෙනාම ගින්නෙන් ගලවගත්තද නැත්නම් ගින්නට දැම්මද? ගින්නට දැම්මා. යේසුස් වහන්සේ කුරුසේ ළඟට ගියාද නැත්නම් කුරුසෙටම ගියාද? කුරුසෙටම ගියා. ඇදහිල්ලේ අපේ යුද්ධේ අපි ඒකට එන්ගේජ් වෙන්න ඕනේ. අපි ඒ සතුන මුණ දෙන්න ඕනේ. තේරුණාද? අපිට අවොයිඩ් කරන්න බෑ. බොහෝ ක්‍රිස්තියානිකාරෝ අවොයිඩ් කරන්න බලනවා. නේද? යාඥා කරමු මොනවද? ස්වාමිනී ප්‍රශ්නේ වන්දේ පා ස්වාමිනී. අභියෝගේ වන්දේ පා ස්වාමිනී. පැත්ත පලාත වන්දේ පා ස්වාමිනී. නේද? අල්ලපු ගමෙන් මාර යන්න ප්‍රශ්න කියලා කියනවා නේ. ඇයි? ප්‍රශ්න වලට එච්චරකට බයයි මුණ දෙන්න. එවන්නත් එපා කියනවා. මොනවද කියන්නේ? එවන්නත් එපා අභියෝගේ. හැබැයි මේ අය මොනවද කරේ? තමන්ගේ අභියෝගේ මැදට ගියා. ගින්දර මැදට දැම්මා කියලා කියනවා. බැමි පිටින් ගැට ගන්නවා. යේසුස් වහන්සේ he went all the way to Calvary. මේ සම්පූර්ණයෙන්ම කල්වාරියට ගියා. right? අපේ ඇදහිල්ල ජීවිතේ අපිට අපේ මේ අභියෝගයට මුහුණ දෙන්න වෙනවා. අපිට කට්ටි පැන ඉන්න පුළුවන් හැමදාම. නේද? සමහර බ්‍රදර්ස්ලා සිස්ටර්ස්ලා ඉන්නවා හැංගිනවා නේද? අභියෝගය එනකොට නේද? ටිකක් හීට් එක වැඩි වෙනකොට මනුස්සයා හිමීට ඉස්සලා මාරු වෙනවා. නෑ. මාස 4කට 5කටද නේද? සාමාන්‍යයෙන් කොහේ හරි පල්ලියකට ගලක් ගහන්න ආරංචි වෙනවා වගේ කියද්දිම පුතයා පල්ලියේ නෑ. right? ඇයි ඒ? වැඩ පාස්ටර් මේ දවස්වල. right? you see ගුටි කාලා එහෙම පල්ලියේ පාස්ටර්ලා නේද? පල්ලියේ එහෙම ජනෙල් එහෙම අලුතෙන් දාගෙන ඊට පස්සේ පොඩ්ඩක් හදාගෙන දැන් ගමත් එක්ක ෂේප් වෙලා එන වෙලාවට පාස්ටර් කොහොමද හාලෙලුයා කියන ආයේ පල්ලියේ right? ගුටි කෑමේදී යා සීනි ගේන්න ගිහලා අර දර ගෑරේජ් එකේ වගේ. නේද? දර ගෑරේජ් එකේ වගේ යා සීනි ගේන්න ගිහලා. right? බයයි අභියෝග වලට මුහුණ දෙන්න ඉන්නේ නැහැ. right? අභියෝග වලට බයයි අභියෝග වලින් පලා යනවා. right? ඒකේ ගින්න මැද ඉන්නේ නැහැ. right? ඒ ගින්න මැද ඒ කුරුසේ මැද ඉන්නේ නැහැ. බොහෝ මිනිස්සු. හැබැයි ඔබට මම එකක් කියනවා. ඔබේ ජයග්‍රහණය තියෙන්නේ ඔබේ ගින්න මැද. හලෙලුයා. මෙයාලා ගින්න මැදට ගියාට පස්සේ තමයි දෙවියන් වහන්සේගේ පුත්‍රයා ඇලත් එක්ක ඇවිදින්නේ. හලෙලුයා. තේරෙනවද? ගින්නට කලින් දෙවියන් වහන්සේගේ පුත්‍රයා කිව්වේ නෑ හරි ගෙදර යන් ඕම රංගු නේද? ගන්න යූටර්න් එකක් අපි හරවලා ගෙදර යන් කිව්වද? නෑ එහෙම යූටර්න් එකක් ගහලා ගිනි උදුන ළඟට ගිහිල්ලා මේ වෙනවා. එහෙම වෙනවද? අර පුංචි කාලේ අපි ටොෆි මේසේ තියනකොට යන්නේ. දන්නවද? පුංචි කාලේ ටොෆි ගන්න ළමයි මේසේ තියනකොට යන්නේ කොහොමද කියලා? මේම මේසේ ළඟින් යනවා මෙහෙම. නේ? මම හොඳට බලලා පුංචි ළමයි ඔය හැසිරි. මේසෙක කෑමක් දෙනවා පළවෙනි එක මේම යනවා. ගිහිල්ලා එනවා. ඒකලා දෙවෙනි එක තව ටිකක් ළඟට යනවා. ඒකල අපිට දැන් හුරු වෙලානේ ළඟින් යනවා කියලා. ඊට පස්සේ අපි නෑ පුදුරා එකක් දාගෙන යනවා. ඒ වගේ නේද? ක්‍රිස්තියානිකාරත් වෙනවද? අභියෝගේ ළඟට
මුහුණ දෙන්න. ඔබේ ඇදහිල්ලේ පරීක්ෂණයට මුහුණ දෙන්න. ඒ චැලෙන්ජ් එකට ඔබ යන්න. බය නැතුව යන්න. ඇයි ඒ බය නැතුව ඔබ ගියාම ඒක මැද ඔබට දෙවියන් වහන්සේ හම්බෙනවා. ආමේන්. හalleluya. ඒක මැද දෙවියන් වහන්සේ ඔබත් එක්ක ඉන්නවා. ඔබගේ දවස්වල මට ආපු අභියෝග බලන්න ඕනේ. ඒ අභියෝගات එක්ක මම ඇත්තටම හිටියේ ඉන්නේ. සීරියස්ලි කියන්නේ මම ගිනිමය පරීක්ෂාවක හිටියේ. මම ගිනිමය ටෙස්ට් එකක හිටියේ. රයිට්? ඒ වෙලාවේ මැදදී දෙවියන් වහන්සේ මට හම්බුනා. ආමේන්. දෙවියන් වහන්සේ මට පෙන්වනවා මම ඔබත් එක්ක ඉන්නවා කියන්නේ. අපිට ගින්නේ එළිය ඉඳලා කියන්න බෑ කෝයා කියලා. වතුර මැද ඉඳලා අපිට අහන්න බෑ කෝයා කියලා. අපි ගින්නක වතුරට මැදට ගියාමයි දෙවියන් වහන්සේ කියන්නේ මම ඉන්නවා ඔබත් එක්ක කියලා. මම ඔබත් සමග ඉන්නවා. කිසියෙත් නුඹවත් නාරෙන්නේ. නුඹේ නහත් නොනෑන්නේ. කොතෙන්ද ගින්න මැදදී? ආමේන්. ඔබේ ඇදහිල්ලේ පරීක්ෂාව මැදදී පරීක්ෂණේ මැදදී යුද්ධයේ බලවත්ම අවස්ථාවේදී දෙවියන් වහන්සේ ඔබත් එක්ක මොනවද වෙන්නේ? හalleluya. ඒ නිසා මම ඔබට කියනවා කිතුණුවනි ඔබේ යුද්ධය ඔබ දාලා දුවන කිතුණුවෙක් නම් කවදාවත් ගින්න මැද ඉන්නා වූ දෙවියන් වහන්සේගේ පුත්‍රයන් වහන්සේ ඔබට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබ ගින්න මැදදී ඔබ සටන අතාරිනවා නම් ගින්නට එන්න කලින් ඔබ සටන අතාරිනවා නම් ඔබට කවදාවත්ම ජීවමාන දෙවියන් වහන්සේ ඔබත් එක්ක ගමන් කරනවා දකින්න හම්බ වෙන්නේ නැහැ. ඔබට දකින්න පුළුවන් වෙන්නේ ගින්න මැදදී. ඒ අභියෝගයේ මැදදී, ඒ පීඩාවේ ප්‍රශ්නක මැදදී දෙවියන් වහන්සේගේ හලෝ මම බය වෙන්න එපා. කැළඹෙන්න එපා. මම නොමත් එක්ක. කාටරි අත්දැකීම ලබා ගන්න ඕන ඔබ ඇදහිල්ලේ ගින්දරක ඒ මොන දෙද ටෙස්ට් එකට ඒ මොන දෙද ඒ බැටල් එකට ඔබ මොන දෙද හතරවෙනි එක මම ඉක්මනින් කියන්නේ නැහැ මොකද හතරවෙනි එක රජුරෝ මොනවද කරන්නේ අපි ඉස්සෙල්ලා කියවනේ දෙවෙනි පරිච්ඡේදයේ 47 මොනවද කිව්වේ රජුරෝ උඩ පැනලා කෑ ගහලා මොනවද කිව්වේ දානියලට දානියල්ගේ දෙවියන් වහන්සේ තමයි දෙවියන් වහන්සේ වාව් දානියල්ගේ දෙවියන් වහන්සේ බුද්ධ කවුරු මොනවද කියන්නේ බා කියලා රජුරෝ බොහොම ප්‍රශංසා කරා දැන් මොකද්ද වෙන්නේ මෙයා බලලා කියනවා අපි තුන්දෙනායි දැම්මේ හතර දෙනෙක් ඉන්න මැද ඇවිදිනවා නේද රජුරෝ දැන් කොහමද කතා කරන්නේ බලන්න කලින් රජුරෝගේ ටෝන් එකයි දැන් රජුරෝගේ ටෝන් එකයි රජුරෝ මොනවද කියන්නේ එවිට නෙබුකද්නෙසර් ඇවිදින ගිරිලොකුනේ දොරකඩට ලංගි මහෝත්තම දෙවියන් වහන්සේගේ මෙහෙකරුවන් ශද්‍රක් මේසක් අබෙද්නගෝ පිටතට එන්නයි කීවේ කොහමද දැන් ටෝන් එක වාව් අර උදාහසෙන් ගුගුරපු මිනිස්සයා දැන් නම්බු පිටින් කතා කරනවා අනේ මහෝත්තම දෙවියන් වහන්සේගේ 16 වන ශද්‍රක් මේසක් අබෙද්නගෝ ප්ලීස් එන්නකෝ එළියට රයිට් එන්නකෝ දැන් කියමු බලව ගිහලා දානවා මම ගින්නර කියලා දැම්මේ දැන් කියන එන්න එළියට ඊට පස්සේ මොනවද කියන්නේ මෙයා කියනවා ඒ උන්වහන්සේත් එක්ක විශ්වාසවන්තව ඉන්නවා අයත් එක්ක හalleluya ඒ නිසා මතක තියාගන්න දැන් කියනවා ශද්‍රාග්ගේ මේෂක්ගේ අබේද්නගෝගේ දෙවියන් වහන්සේ බයිබලයේ අපි අහලා තියෙනනේ ආබ්‍රහම්ගේ ඊසක්ගේ යාකෝබ්ගේ නේද හැබැයි මෙතන තුන් දෙනෙක්ගේ නම් වෙන්නේ දෙවියන් වහන්සේ වඳුනා ගන්නවාද ශද්‍රාග් මේෂක් අබේද්නගෝ දෙවියන් වහන්සේ ඒ විතරක් නෙමෙයි මොනවද කියන්නේ එයාලව ඔසවලා දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවය දීලා ඔවුන්ව සැබෑ උත්තමයන් බවපත් කරනවා අයි දැන් උත්තමයන් බවපත් කරන්නේ වෙන කෙනෙක් නිසාද නැත්නම් ඕන්ගේ මැදේ නිසාද? ඕන්ගේ මැදේ. ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබේම ආශිර්වාදය ඔබ අත්දකින්නවා. ඔබේම උසස්භාවය ඔබේ ජීවිතෙට එන්න ඕන. ඔබගේම ජීවිතේ පෞද්ගලික උරුමය ඔබ ලබා ගන්න ඕන. ඔබේ ඇදහිල්ල උන්වහන්සේට ටෙස්ට් කරන්න ඉඩ දෙන්න. හalleluya. ඒ ටෙස්ට් එකට මුහුණ දෙන්න. ඒ ටෙස්ට් එකට මුහුණ දීලා ඔබ ජයග්‍රහණය කරපුවාම දෙවියන් වහන්සේ ඔබට මහත් ජයග්‍රහණයක් හalleluya අන්න එතකොට තමයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ. සැබෑ බ්ලෙසිං එක කියන්නේ අන්න එතකොට. ටෙස්ට් එකට කලින් එන හැම දේවල්ම මොනවද? කෙටි කාලින. ටෙස්ට් එකට කලින් එන හැම දේවල්ම නිකන් ෂෝ බොරු දේවල්. නමුත් සැබෑ උසස්කම එන්නේ. සැබෑ ආශිර්වාද එන්නේ ඔබේ ඇදහිල්ල ටෙස්ට් කරලා ඒක ඔප්පුනාම. රන් ඇදහිල්ල දෙවියන් වහන්සේට ඔප්පුනාම දෙවියන් වහන්සේ බය නැතුව ඔබේ ජීවිතේ ආශිර්වාද විදහාස් කරනවා. බය නැතුව ඔබේ ජීවිතේ උසස්භාවය විදහාස් කරනවා. බය නැතුව උන්වහන්සේ තමන්ගේ නම ඔබත් එක්ක ඇඳ ගන්නවා. හalleluya. ඒක ඔබේ ජීවිතේ ආශිර්වාදේ බවටපත් වෙනවා. හalleluya. ඒ නිසා මම ඔබට කියනවා පවුල් තුමා මොකද කියන්නේ 2 තිමෝති 4:7 කියනවා I have fought the good fight. I have finished the course. I have kept the faith. In the future there is laid up for me the crown of righteousness. පවුල් තුමා කියනවා මම යුද්ධ කරා මම සත්‍යන මුහුණ දුන්නා දැන් මට උතුරන තියෙනවා කියලා කියනවා. හalleluya. කී දෙනෙකුට අදහසේ ඇදහිල්ල උතුර ලබා ගන්න අවශ්‍යද? කී දෙනෙකුට දෙවියන් වහන්සේ මගේ
උන්වහන්සේ මාගේ දෙවියන් වහන්සේ මම සතුට මුණ දුන්නා දෙවියන් වහන්සේ කීදෙනෙක් කියන්නේ එහෙනම් ඔබ මේ ඇදහිලි සතුට බයන්ට උන්වහන්සේත් එක්ක විශ්වාසවන්තව ඉන්නවා අයත් එක්ක හලෙලූයා ඒ නිසා මතක තියාගන්න දැන් කියනවා ශද්‍රාග්ගේ මේෂක්ගේ අබේද්නගෝගේ දෙවියන් වහන්සේ බයිබලයේ අපි අහලා තියෙනනේ ආබ්‍රහම්ගේ ඊසාක් යාකෝබ්ගේ නේද හැබැයි මෙතන තුන් දෙනෙක්ගේ නම් වෙන්නේ දෙවියන් වහන්සේ වඳුනා ගන්නවාද ශද්‍රාග් මේෂක් අබේද්නගෝ ඒ විතරක් නෙමෙයි මොනවද ගන්නේ එයාලව ඔසවලා දෙවියන් වහන්සේගේ නාමයට ගෞරවය දීලා ඔවුන්ව සැබෑ උත්තමයන් බවපත් කරනවා අයි දැන් උත්තමයන් බවපත් කරන්නේ වෙන කෙනෙක් නිසාද නැත්නම් ඕන්ගේ මැදේ නිසාද ඕන්ගේ මැදේ ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබේම ආශිර්වාදය ඔබ අත්දකින්නවා ඔබේම උසස්භාවය ඔබේ ජීවිතෙට එන්න ඕන ඔබගේම ජීවිතේ පෞද්ගලික උරුමය ඔබ ලබා ගන්න ඕන ඔබේ ඇදහිල්ල උන්වහන්සේට ටෙස්ට් කරන්න ඉඩ දෙන්න හalleluya ඒ ටෙස්ට් එකට මුහුණ දෙන්න ඒ ටෙස්ට් එකට මුහුණ දීලා ඔබ ජයග්‍රහණය කරපුවාම දෙවියන් වහන්සේ ඔබට මහත් ජයග්‍රහණයක් හalleluya අන්න එතකොට තමයි දෙවියන් වහන්සේ ඔබට ආශිර්වාද කරන්නේ සැබෑ බ්ලෙසිං එක කියන්නේ අන්න එතකොට ටෙස්ට් එකට කලින් එන හැම දේවල්ම මොනවද කෙටි කාලින ටෙස්ට් එකට කලින් එන හැම දේවල්ම නිකන් ෂෝ බොරු දේවල් නමුත් සැබෑ උසස්කම එන්නේ සැබෑ ආශිර්වාදය එන්නේ ඔබේ ඇදහිල්ල ටෙස්ට් කරලා ඒක ඔප්පුනාම රන් ඇදහිල්ල දෙවියන් වහන්සේ ඔප්පුනාම දෙවියන් වහන්සේ බය නැතුව ඔබේ ජීවිතේ ආශිර්වාදය විදහාස් කරනවා බය නැතුව ඔබේ ජීවිතේ උසස්භාවය විදහාස් කරනවා බය නැතුව උන්වහන්සේ තමන්ගේ නම ඔබත් එක්ක ඇඳ ගන්නවා හalleluya ඒක ඔබේ ජීවිතේ ආශිර්වාදේ බවටපත් වෙනවා හalleluya ඒ නිසා මම ඔබට කියනවා පවුල් තුමා මොකද කියන්නේ 2 තිමෝති 4:7 කියනවා I have fought the good fight I have finished the course I have kept the faith in the future there is laid up for me the crown of righteousness පවුල් තුමා කියනවා මම යුද්ධ කරා මම සත්‍යන මුහුණ දුන්නා දැන් මට උතුරන තියෙනවා කියලා කියනවා හalleluya කී දෙනෙකුට අදහසේ ඇදහිල්ල උතුර ලබා ගන්න අවශ්‍යද කී දෙනෙකුට මගේ උන්වහන්සේ මාගේ දෙවියන් වහන්සේ මම සතුට මුණ දුන්නා කියලා කී දෙනෙක් කියන්නේ එහෙනම් ඔබ මේ ඇදහිලි සතුට බයන්ට